2021 වසරේ 10 වෙනි මාසේ 31 වෙනිදා භාවනා වැඩසටහන චීවර මාසේ පැවැත්වෙන ධර්මානුශංස කඨිනානුශංස ධර්ම දේශනාවකටත් සමගාමීව ආධ්‍යාත්මය පිළිබඳව අවධියක් ඇති කරන භාවනා වැඩසටහනක් හැටියට අපි කල්පනා කරමු. කඨිනානිසංස පිළිබඳව අපේ පින්නතුන් බොහෝ දෙනෙක් මනාකොට දන්නවා. ශාසන ධර්මයේ අටමහා කුසල් අතර තියෙන ප්‍රධානම පින්කමක් හැටියට සලකමින් බොහොම අනර්ගණීය පුණ්‍ය ධර්මයක්. බුදු සමයේ ඉඳලම මේ දක්වාම අඛණ්ඩව පැවැත්වෙනා වූ උතුම් චාරිත්‍ර ධර්මයක්. උතුම් පුණ්‍ය ධර්මයක්. එවැනි පුණ්‍ය ක්‍රියාවන් වලට සහභාගී වෙමින් එවැනි දායකත්වයන් දක්වමින් සහයෝගී වෙමින් කටයුතු කරන සෑම සියලු දෙනාටම එක හා සමාන කඨිනානිසංස කුසල් ලබා ගැනීමේ වාග්ය වාසනාව ලැබෙනවා. ඒ වගේම විශේෂයෙන් යම් කිසි කෙනෙකුට එවැනි දායකත්වයක් වගකීමක් ගැන කටයුතු කරන්න පුළුවන් නම් ඒ පින්නතුන්ට විශේෂ සාංශාරික කුසල් රැස් වෙන ආකාරය පිළිබඳව බණ පොතේ සඳහන් කරලා තියෙනවා. මොකද හේතුව ඒ කාලේ පුරාවටම මේ ස්වාමීන් වහන්සේ පිළිබඳව සොයා බලමින් සිව්පසයෙන් උපස්ථාන කරමින් ඒ වගේම ධර්මානුශාසනාවන් වලට අහුම්කම් දෙමින් කටයුතු කරන නිසා ඒ ඇත්තන්ට බොහෝ වෙලාවට ඒ සමයන් වලදී මගඵල පවා අවබෝධ වීමට හේතුකාරක වෙලා තියෙනවා මේ වස්වසා ගැනීම. ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉස්සර තමන්ගේ පළාතේ ශූන්‍යාගාරයක් තිබුණොත්, අම්බලමක් තිබුණොත් ඒ වගේ තැනක වස්වැසුවා. එහෙම නැත්නම් ගෘහස්තව තියෙන කුඩා ඉඩකඩක් වෙන දේවල් සකසලා දීලා ස්වාමීන් වහන්සේලාට වස්වසන්න සැලසුවා. ඒකට හේතුව තමයි ඒ කාලෙට මගතොටේ ඇවිදින්න බැරි තරම් වැස්ස නිසා. එතකොට වස්සාන කාලය කියන්නේ වැසි කාලය කියන එකයි. වස්වසනවා කියලා කියන්නේ වැසි කාලේ එක තැනකට වෙලා වාසය කරනවා. පිණ්ඩපාත යන්න බෑ. එක රාශී කරගත් ආහාර පානයකින් යැපිලා ජීවත් වෙනවා. මේ එදා දඹදිව තලයේ තිබුණු ස්වභාවය. තේ එබැවින් මෙවැනි ක්‍රියාවලියක් ආරම්භ කරපු නිසා තමයි භික්ෂුන් වහන්සේලාගේ ජීවිත පැවතුනේ. නැත්තම් භික්ෂුන් වහන්සේලාට පැවැත්මක් නැතුව කුසගින්නේ උන්වහන්සේලාට මිය දෙන්න තමයි සිද්ධ වෙන්නේ. ඉන්දියානු ඒ දඹදිව තලයේ තිබුණු තත්ත්වය අනුව. ඒ නිසා ඒ කාලයේදී නමුත් අපේ රටට වස්සාන කාලයේ වෙනසක් තියෙනවා. වෙන වෙන රටවල් වලටත් වස්සාන කාලයේ වෙනසක් තියෙනවා. නමුත් දැන් ඒක අපි ප්‍රායෝගික තත්ත්වයකින් නෙමෙයි අනුගමනය කරන්නේ. චාරිත්‍ර ධර්මයක් හැටියට දැන් ලෝකේ දියුණු නිසා ලොකු හානියක් නැහැ මිනිස් වර්ගයාට. ඒ නිසා ඒ විදිහට ඒක චාරිත්‍ර ධර්මයක් හැටියට ඉෂ්ට කිරීමත් වරදක් නැහැ. හොඳයි පින්නතුනේ, අපි තථාගතයන්න් වහන්සේ හැම කල්හිම මතක් කරන ධර්මය අපි සිහිපත් කරගන්න ඕන. වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේත. මේ සියලුම සංස්කාරක ධර්මය බොහෝම ඉක්මනින් ඡය වෙලා යනවා. අප්‍රමාදීව බුදු වදන තේරුම් ගන්නයි තියෙන්නේ. බුදු වදන තේරුම් ගැනීම ටිකක් හරි අපහසුයි. තමන්ගේ හිත ඇතුලේ හොයලා වටිනාකමක් තියනවායි කියන අදහස් වල පැටලිලා අවසානයේ සබ්බේ සංඛාරා අනිච්චා. මේ සියලු සංස්කාරක ධර්මියොම වැඩක් නැහැ. මේ සියලු සංස්කාරක ධර්මයන්ව තුලම වටිනාකමක් නැහැ.
කියලා යම් මොහොතක අවබෝධ වෙනවද අන්න සංස්කාරකයන්ගෙන් නිදහස් වෙනවා. අන්න එවිට ලෝකෝත්තර මාර්ගයට තමන්ගේ ඥානය පිවිසෙනවා. අන්න එදාට තමයි ඥාන මංගල්‍යයක් සිද්ධ වෙන්නේ. අන්නේ ඥාන මංගල්‍යය සිද්ධ වෙච්ච දවසට ඉඳලා එයාට ලෝකෝත්තර සිතක් ලෝකෝත්තර ඥානයක් පවතිනවා. ඒ පවතින ලෝකෝත්තර ඥානයෙන් ලෝකෝත්තර සිතෙන් පුදුමාකාර දැක්මක් දර්ශනයක් ලැබෙනවා. ඒක සාමාන්‍ය වචනයකට තවත් ආකාරයකට පැහැදිලි කළොත් විශ්වය Tamanට අවදි වෙනවා. තමන් නිදාගෙන සිටියා කියන වගේ හැඟීමක් ඇති වෙනවා මෙතෙක් කාලයක්. එදා ඉඳලා මේ විශ්වයේ ලෝකය පුදුමාකාර දෙයකින් දකිනවා පින්නතුනේ. ඒක පොත් කෝටි ගාණක් කියවලා ගත්ත දැනුමකට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් පින්නතුනේ. බුදුහාමුදුරුවෝ ඒක අගය කළා. ඒක ධර්ම කරුණකින් ජීවිතය අවදි කරගත්තොත් ගාථා 1000ක් පාඩම් කර ගන්නවට වඩා වටිනවා කියලා කියනවා. ගාථා සූත්‍ර 1000ක් මතකයි කියමුකෝ කටපාඩමින් කියන්න. ඊට වඩා වටිනවා පින්නතුනේ ඒක ධර්ම කරුණකින් ජීවිතය අවදි කරගත්තොත්. ඒ නිසා වෙන් පින්නතුන්ට ඒ කරුණ පිළිබඳව අගය සහ වටිනාකම් පිළිබඳව අපි කියලා දෙනවා. අපි නොයෙකුත් උපාදි තානාන්තර දේවල් ලබා ගත්තත් මේ අවබෝධය ලබා ගත්තේ නැති වුණොත් ඒකෙන් ජීවිතේට අර සියල්ලගෙම ඇති කරන වටිනාකම වගේ නෙමෙයි මේ ධර්මයේ තුලින් ඇති කරන වටිනාකම මෙලොව පරලොව සංසාරේ හැමතැනටම වටිනාකමක් එකතු කරලා දෙනවා අගයක් එකතු කරලා දෙනවා කියන එක මොන මතක් කළා පින්නතුනේ. ඒක ධර්මයේ තේරුම් කර ගැනීමට පින්නතුනේ පුළුවන් තරම් Tamanට ඇහෙන ධර්මය ගැඹුරින් නුවණින් බලන්න ඕන. ඒක දිහා නුවණින් බලන්න ඕන. එසේ නැතුව ජීවිත අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. ගැඹුරින් නුවණින් බලන්න ඕන. විනිශ්චය කරන්න ඕන. මෙන්න මේ අයට තමයි පිළිතුරේ තමන්ගේ ඥානය වර්ධනය වෙලා ලෝකෝත්තරත්වයේ දක්වාම ලෝකෝත්තර ඥානය දක්වාම පිළිතුරේ ඒ ඥානය දියුණු කරගන්න හැකියාව තියෙන්නේ. එහෙම නැතුව පදපරමයන්ට ඒ කියන්නේ පින්නතුනේ කියන දේ ඔහේ අහගෙන ඉන්න අයට කියන දේවල් පිළිගන්න අයට සම්මුතියටම ගලපා ජීවිතේ තේරුම් ගන්න අයට දැනගත්ත විදියටම දැනගන්න අයට ජීවිතේ විශේෂ ප්‍රතිලාභයක් ලබන්න බෑ පින්නතුනේ. ඒ නිසා සම්මතයන්ට පැටලෙන්නේ නැතුව ලෝකෝත්තරත්වයේ කරා ගමන් කළ යුතුයි. තමාගේ සම්මත තියෙනවා ලෝක සම්මත තියෙනවා. මේ දෙකටම පැටලෙන්න එපා. තමාගේ සම්මත හදාගන්නේ තමා විසින්ම. ඒ වගේම ලෝක සම්මතත් යම් කිසි පුජ්‍යලයක් විසින් සමාජයක් විසින් සම්මත කරනවා. සම්මත කළාම අන්න ඒක ලෝක සම්මතයක්. දැන් ඔය රටවල් කියලා කියන්නේ මොකද්ද? රටවල් කියන්නේ ලෝක සම්මතයක්. එහෙම රටවල් කියලා જાතියක් නැහැ. පළාත් කියන්නේ ඒක ලෝක සම්මතයක්. ඊට පස්සේ අපි පුජ්‍යලයෝ මම පියදාස ආරයා විලියම් මෙයා පෙරේරා ආරයා ජොසපින් ඕමම නම් තියෙනවනේ. ඒව මොනවද? ඒවත් ලෝක සම්මත. එහෙම නැත්නම් ඒක අපි කියන පුජ්‍යල සම්මත. එතකොට මේ සම්මත ලෝකයක තමයි පින්නතුනේ මිනිස්සයා කටයුතු කරන්නේ. ඉතින් මේ සම්මත සත්‍යයක්ද? ඒ සම්මත චින්තනයේ අපි පැටලෙන්න ඕනද? ඊට පස්සේ ජාතීන් හැටියට භාෂාව අනුව වෙන් කර ගන්නවා. ඊට පස්සේ ඒවත් ලෝක සම්මත. ඊට පස්සේ ආගම් අනුව වෙන් කර ගන්නවා. ඒවත් ලෝක සම්මත. ඒ ආගමෙන් මේ ආගමට යනවා. මේ ආගමෙන් ඒ ආගමට යනවා. ඒවත් ලෝක සම්මත. විඥානය ඇතුලේ තියෙන තත්ත්වයක් මේක හැටියට Taman දකින්න ඕන. විඥානය තමයි හැමෝගෙම වෙනස්. පොලිමට තියලා 10 දෙනෙක් අපි 10 දෙනා අඳුරන්නේ නැත්නම් ඈතින් එකම ඇඳුමක් එකම විදියට තියලා නම් අපිට එකපාරට මේ මිනිස්යාගේ ආගම ජාතිය දර්ශනය පක්ෂය හොයන්න බෑ. එයාගේ විඥාණයම අවසන් සිද්ධ වෙනවා.
එහෙමනම් පින්නතුනේ විඥානික ප්‍රභේදනයක් තියෙන්නේ. විඥාන ප්‍රභේදනයක්. සත්‍යය තුළ තියෙන විඥාන ප්‍රභේදනයක් තියෙන්නේ. මානසික වෙනස් වීමක් තියෙන්නේ. එහෙමනම් මේ ලෝක සම්මතයට එහා ගියපු පුජ්‍යල සම්මතයට එහා ගියපු ලෝක සත්‍යයක් තියෙනවා. පුජ්‍යල සම්මතයට ලෝක සම්මතයට එහා ගියපු ලෝක සත්‍යයක් තියෙනවා. ඒක තමයි පින්නතුනි පරම සත්‍ය. අර පුජ්‍යලයෝ ගත්ත සත්‍ය සත්‍යයක් නෙමෙයි. ලෝක යථාර්ථය නෙමෙයි, විශ්ව ධර්මය නෙමෙයි. එහෙම නැත්නම් තථාගතත්වයේ පවතින ආකාරය නෙමෙයි. ඒ පුජ්‍යලයන්ට හිතිච්ච මානයන් වලින් ඇති කරගත්ත දෙයක්. ඒ පුජ්‍යලයෝ තම තමන්ට හිතිච්ච විදියට ඇති කරගත්ත මාන්නයකින් ඇති දෙයක්. ඉතින් ඒව නෙමෙයි බුදුහාමුදුරු තේරුම් ගන්න කියලා කියන්නේ. ලෝක සම්මතයේ පුජ්‍යල සම්මතයේ නෙවෙයි තේරුම් ගන්න කියන්නේ. මේ විශ්ව ධර්මතාවය තේරුම් ගන්න කියලා අපිට අනුශාසනා කරන්නේ. විශ්ව ධර්මතාවය නැත්නම් ලෝක ස්වභාවය, ලෝකෝත්තර ස්වභාවය තේරුම් කරගන්න ඕන. එහෙනම් අපිට අනුශාසනා ලබා දෙන්නේ ඇයි? අපි සත්‍යයට පිවිසි නැති නිසා. සත්‍යයට පිවිසෙන්න ඕන පිළිතුරේ. දැන් බලන්න ඔබ සිටින්නේ ලෝක සම්මතයකද පුජ්‍යල සම්මතයකද කියලා බලන්න. ඔබටම තේරෙයි ඔබේ සම්මතය. පුජ්‍යලයක් හැටියට දකිනවා. ඒ කියන්නේ පින්නතුනේ මම පුජ්‍යලයක් කියලා සම්මත කරගෙන දකිනවා. ඒ වගේම ලෝකයෙන් සම්මත කරපු දේවල් එළඹගෙන ඉන්නවා. හිතෙන්, මනසින්. බලන්න මොනතරම් පටු සංකල්ප අදහස් ඇති තැනක්ද මේ ලෝක සම්මතය, පුජ්‍යල සම්මතය. ඉතින් බුදුරජාණන් වහන්සේලා මේ විශ්ව සම්මතය, ලෝකෝත්තර සම්මතය මොකක්ද කියලා තේරුම් කරගත්තා. බුදු කෙනෙක් බැලුවා මේ ලෝකයේ ඇතුලේ නිවනක් තියනවද කියලා. බුදුහාමුදුරු දේශනා කළානේ මායයෙන් සැඟවෙන්න පුළුවන් තැනක් අහසේ හෝ පොළොවේ හෝ ගල් ගුහාවක හෝ කොතනකවත් නැහැ කියලා. කොතනකවත් නැහැ. බේරෙන්න පුළුවන් තැනක් නැහැ. එහෙනම් ඔබේ ලෝකයේ ඇතුලේ, ඔබේ මානසික සම්මතයේ ඇතුලේ ඔබට නිවීමක් නැහැ කියන එකකින් අදහස් කරේ. මායාවෙන් සැඟවෙනවා කියන්නේ මායාවට දකින්න බැරි තැනකට යනවා කියන්නේ මායාවේ මිදුණා කියන එක. එහෙම නැත්නම් නිවන් දැක්ක කියන එක. ලෝකයේ ඇතුලේ සැඟවෙන්න තැනක් නැහැ කියලා කියන්නේ ඔබට නිවනක් නැහැ කියන එක. ඒ කියන්නේ සම්මතේ නිවනක් නැහැ පිළිතුරේ. සම්මතේ නිවනක් නැහැ. මේක සම්මතේ කරන කියන දේවල් එක්ක යම් දේවල් වෙනස් කරන්න කියනව නෙමෙයි. ඔබ ආධ්‍යාත්මිකව වෙනස් වෙන්න. එහෙම නැතුව සම්මතෙන් කරන කියන දේවල් වලින් වෙනස් වෙලා වැඩක් නැහැ. ආධ්‍යාත්මිකව වෙනස් වෙලා සම්මතය ලෝක සාධාරණ සම්මතයන් වල ජීවත් වෙන්න. ඒක ගැටලුවක් නැහැ. නමුත් ආධ්‍යාත්මික වශයෙන් සියලු සම්මතයන්ගෙන් නිදහස් වෙන්න ඕන. සියලු සම්මතයන් කියලා කියන්නේ පින්නතුනේ පුජ්‍යල සම්මත, ලෝක සම්මත දෙකම. එහෙම නැත්නම් වැරදිලා පුජ්‍යල සම්මතේ එළඹ ගන්නත් ඉඩ තියෙනවා. මේ පුජ්‍යල සම්මතයකට
ඒ වගේම ලෝක සම්මතයකටවත් එළඹ ගන්නේ නැතිව නිදහස් විය යුතුව පවතිනවා පින්නතුනේ. සෑම විටම ලෝක සම්මතයෙන් හා පුජ්‍යල සම්මතයෙන් ඉවත් වීමට වෙර දරන්න. ඔබේ ඥානය, ඔබේ සිත සෑම විටම බලන්න පුජ්‍යල සම්මතය තමා විසින් සම්මත කරන දේවල් වලට කියන පුජ්‍යල සම්මතය. ලෝකයෙන් සම්මත කරපු දේවල් වල අපි එළඹගෙන ඉන්නවා. මොනවද පුජ්‍යල ලෝකයෙන් සම්මත කරපු දේවල්? ඒ ಜಾති, වර්ග, කුල, ගෝත්‍ර, ආගම්, සංස්කෘතික දේවල් උපාදාන වශයෙන් කරගෙන ඉන්නවනේ. ඒක කියනවා අපි ලෝක සම්මත රටවල්. බලන්න පින්නතුනේ ලෞතර බුදුවරු රටක් හැටියට කල්පනා කළා නැහැ. කුලයක් හැටියට, වර්ගයක් හැටියට කල්පනා කළා නැහැ. ඇයි හේතුව? ලෝක සම්මතයන් වලට ගියේ නැහැ. පුජ්‍යල සම්මතයන් වලට බුදුවරු සම්බන්ධ වුණේ නැහැ. ඒවා සාමාන්‍ය පුහුදුන් මිනිස්සුන්ගේ, හිස් මිනිස්සුන්ගේ, පුස් මිනිස්සුන්ගේ වැඩ කියලා බුදුවරු දැන සිටියා. ඔබ අප්‍රමාදීව තේරුම් ගත යුතු කාරණේ, යථා අවබෝධය කරගත යුතු කාරණේ මෙයයි. ඒ නිසා මෙතනට තමන්ගේ ඥානය පමුණවා ගන්න, සිත පමුණවා ගන්න. ඒ කියන්නේ පුජ්‍යල සම්මතයෙන් නිදහස් කරගෙන, ලෝක සම්මතයෙන් නිදහස් කරගෙන වාසය කරන්න ඕන. යථා භූත වශයෙන් හැම මොහොතකම
මේ පුජ්‍යල සම්මත හා ලෝක සම්මත තුල ඇති ප්‍රයෝජන භාවය යථාභූත වශයෙන් දැක්ක කල්හි අනිවාර්යයෙන්ම පින්නතුනේ නික්ම යනවා, දුර වෙලා යනවා. ඉක්මනින්ම ගැලවෙන්න ලෝක සම්මතයෙන් හා පුජ්‍යල සම්මතයෙන්. ඒ අවිද්‍යාවක් ලෝක සම්මතය පුජ්‍යල සම්මතය. ඒ බොරුවක්. මිනිසුන්ගේ නිර්මාණයක්. එය ලෝක යථාර්ථයක් සත්‍යයක් නොවේ. ඒ පුජ්‍යල සත්‍යයක්. පුජ්‍යල සත්‍ය නෙමේ අපි අවබෝධ කරගන්න ඕන ලෝක සත්‍ය. පුජ්‍යල නීතිය නෙමේ අපි අවබෝධ කරගන්න ඕන ලෝක නීතිය. පුජ්‍යල දහම නෙමේ අපි අවබෝධ කරගන්න ඕන විශ්ව ධර්මය. විශ්ව ධර්මය. පුජ්‍යල ධර්මය නෙවෙයි අපි අවබෝධ කරගන්න ඕන විශ්ව ධර්මය. එහෙම නැත්නම් ලෝකෝත්තර ධර්මය. දැන් ලෝකෝත්තරයි කියන වචනයත් එක්ක විශ්වය කියන වචනේත් ඈඳෙන සම්බන්ධ වෙන වචන දෙකක්. ඒකට සාධාරණ හේතුවක් තියෙනවා. ලෝකෝත්තර භාවයේ තියෙන ලක්ෂණ විශ්වයේ පවතින නිසා. විශ්වයේ දිග පළල නැහැ. ඒක නිසා ලෝකෝත්තර භාවයේ දිග පළල නැහැ. විශ්වයේ හටගත් දිනයක් හරි විනාශ වෙන දිනයක් හරි නැහැ. ඒ නිසා නිර්වාණයත් හටගත් දිනයක්වත් විනාශ වෙන දිනයක්වත් නැහැ. අනේ අවස්ථාවට යමෙක් යථාභූත වශයෙන්පත් වෙනවද? පරිපූර්ණ ලෙස අවබෝධයටපත් වෙනවද? අන්න ඒකට කියනවා ලෝකෝත්තර අවබෝධයටපත් වුණා. අරිහත්ත්වයටපත් වුණා කියලා කියනවා. ලෝක සම්මතය හා පුජ්‍යල සම්මතය යමෙක් අතහැරියද සම්පූර්ණයෙන්ම එවිට ඔහු පත්වන්නේ
ලෝකෝත්තර ධහමට. තමන්ට තේරුම් යා යුතුයි අපට දුක පමුණුවන්නේ, දුක නිෂ්පාදනය කරලා දෙන්නේ, ප්‍රශ්න ඇති කරවන්නේ මේ ලෝක සම්මතය සහ පුජ්‍යල සම්මතය කියලා. මම හිතන්නේ එකින් එක බින්දෙන් බින්ද පැහැදිලි කරන්න ඕන සමාජයක් කියලා. මේ පින්නතුන්ට මේ කුඩා වචනයෙන් විශාල පරාසයක් දැකීමට ශක්තියක් ඇති පිරිසක් හැටියට අපි කල්පනා කරනවා. දැන් බලන්න ලෝකේ යම් ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවද? ඒ හැමදේම හටගත්තේ පුජ්‍යල සම්මතයෙන්, ලෝක සම්මතයෙන් කියලා පේන්න ඕන. ඒ වගේම gedara hari වෙන්න පුළුවන්. පුජ්‍යලයන් දෙදෙනෙක් අතර hari ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඒ ප්‍රශ්න අතරේ තියෙන්නේ පුජ්‍යල සම්මත දෙකක්. ද නැද්ද කියලා ඔබටම විමසා බලන්න නුවණට ඉඩකඩ තියෙනවා. ලෝකික ගැටලුවක් ඇති වුණොත් ලෝක සම්මත දෙකක්, මේක ලෝක සම්මතය හා පුජ්‍යල සම්මතය කියන්නේ බහු වචනයේ ඒක වචනේ වගේ වචන දෙකක්. පුජ්‍යලයේ ගොඩාක් එකතු වුණාම කියනවා අපි ඒකට ලෝක සම්මතය කියලා. තනි කෙනෙක් තනියෙන් හිතුවාම කියන එක පුජ්‍යල සම්මතය කියලා. සම්මතය, සංකප්පය. එකට පුජ්‍යල සම්මත නම්, ලෝක සම්මත නම් එකට මිත්‍යා සංකප්ප, මිත්‍යා දිට්ඨි, මිත්‍යා වාචා. කොට සම්මා වෙන්න පුජ්‍යල සම්මතය, ලෝක සම්මතය, මිත්‍යා සංකප්ප දුරු කරනවා. ලෝකයේ පිළිබඳව, ඉන්ද්‍රියන් පිළිබඳව හොඳින් විමසා බැලූ ඕනම අයෙකුට වැටහි යන කාරණයක් තමයි මේ ලෝකයෙන් නිදහස් වෙන්න ඕන, පුජ්‍යලත්වයෙන් නිදහස් වෙන්න ඕන මම නිවීම පිණිස කියලා. එමනම් පුජ්‍යලත්වයෙන් නිදහස් වෙන මාර්ගය තමයි ධර්මයෙන් කියා දෙන්නේ. ආදීනවේ බල බලා ඒවයින් ඉවත් වෙනවා. ඒ කියන්නේ වැරදි දෘෂ්ටීන් වල තමන්ගේ හිත පිහිටවා ගන්නෙ නෑ කියන එක. දැන් අපි පුරුදු වෙනව නේද පින්නතුනි, එක එක දේවල් දිහා බලන්න, එක එක දිට්ටිගතවල පිහිටා බලන්න පුරුදු වෙනවා. දැන් අපි ගැන වුණත් එහෙමයි. කවුරු හරි දොසක් කිව්වහම ඔන්න ඒ දොස්වල පිහිටලා තමයි බලන්නේ. එහෙම නැත්නම් කවුරු හරි හොඳක් කිව්වහම ඒ හොඳේ ඔන්න පිහිටලා බලනවා. එතකොට පේනවා හොඳට. දොසක් කිව්වහම දොසේ පිහිටලා බලනකොට දොසක් පේනවා. හොඳේ පිහිටලා බලනකොට හොඳක් පේනවා. ඒ මිනිස්යාගේ
මේ හිතේ පිහිටපු දෙයට අනුව තමයි මිනිස්සයාට ඒක පේන්නේ පින්නතුනේ. දවසක මා අඳුරන හිතවත් කඩේකට පොත් බුක් ෂොප් එකකට ගියපු වෙලාවක ඒකේ හිටපු මහත්මයා මන් දිහා සැක කටයුතු විදියට බලාගෙන ඉන්න ස්වභාවයක් තිබුණා. ඒ කියන්නේ මිනිස්සයාට හැමතිස්සෙම කඩේට එන කෙනෙක්ව තියෙන දෙයක් හොරකම් කරගෙන යයි කියන වගේ සැක ඇති වෙනවා. ඒ ටික වෙලාවක් මේ මිනිස්සයාගේ හැසිරීම දිහා බලාගෙන ඉඳලා මම එතුමගෙන් ඇහුවා ඔබතුමා ඇයි මගේ දිහා හොරෙක් වගේ බලාගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ තමයි මේ මිනිස්සයා කිව්වේ ඊට දවස් කිහිපයකට කලින් එතුමගේ සෑහෙන බඩු වගේක් හොරකම් කරගෙන ගිහිල්ලා පුජ්‍යලේ. එතකොට මේ පුජ්‍යලයට දැන් එන හැම මිනිස්සෙක්ම නිකන් හොරෙක් වගේ පේන ගතිය ඇති වෙලා. මොන මිනිස්සයාවත් හොරෙක් වගේ තමයි බලන්නේ. නමුත් එන මිනිස්සු හොරු නෙමෙයි. නමුත් හොරෙක් වගේ තමයි බලන්නේ. ආන්න එහෙම සැකයක් ඇති වෙනවා පින්නතුනේ. දැන් ওই බයික් වලින් එහෙම ඇවිල්ලා මාල කඩාගෙන ගියාට පස්සේ ඒ අයට ළඟින් බයික් එකක් ගියත් කෑ ගැහෙන ස්වභාවයක් තියෙනවද නැද්ද? කෑ ගැහෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒක තමයි ඒ හිතට කා වැදුනහම ඇති වෙන දේ. බුදුහාමුදුරුවෝ ගැන වුණත් අඥාන පිරිසකට අගුණ දුර්වලකම් කිව්වහම ඒ විදියට බලන්න පුරුදු වුණා. ඥානවන්තයෝ මදහත් සිතින් තේරුම් ගත්තා. ප්‍රශංසා කළාට ප්‍රශංසා ස්වරූපයෙන් බලන්නෙත් නෑ ඥානවන්තයෝ. අප්‍රශංසා කළාට අප්‍රශංසාවෙන් බලන්නෙත් නෑ ඥානවන්තයෝ. හරි විද්‍යාත්මක මදහත් සිතකින් බලනවා. මොකද හේතුව මේ ලෝකයේ අපකීර්තිය ළඟා කරන මිනිස්සු විවිධ පරමාර්ථයන් වලින් කරන මිනිස්සු ඉන්නවා. පෙස්සන් ගහන්නේ දැන් ලංකාවේ විශේෂයෙන්ම මම බලලා තියෙනවා. පෙස්සන් වැඩිපුර වදින්නේ හොඳ මිනිස්සුන්ට. නරක මිනිස්සුන්ට පෙස්සන් වදින්නේ නැහැ. මොකද හේතුව පෙස්සන් ගහන්නේ අනිවාර්යෙන් නරක මිනිස්සෙක් වන නිසා. හොඳ මිනිස්සෙක් ලේසියෙන් පෙස්සමක් ගහන්නේ නැහැ. මේ මිනිස්සෙක් ඉවසලා ඉන්නවා. මහා පුදුම ලෝකයක් වෙනතුනේ. අරුම පුදුම ලෝකයක්. ඒ නිසා අපි කිසි වෙලාවක මේ පුජ්‍යල සම්මතයන් වලට ලෝක සම්මතයන් පිළිගන්න යන්න එපා. ආගම් සම්මතය එහෙම පිළිගන්න එපා. මේ නුවණින් තේරුම් කරගන්න මේ කුසල ධම්මා මේ අකුසල ධම්මා. මේකෙන් මට ලෝකයට යහපතක් වෙනවා මේකෙන් මට ලෝකයට අයහපතක් වෙනවා කියලා තේරුම් ගන්න. අන්න එහෙම තේරුම් අරගෙන ක්‍රියා කරන ලෝකයකටයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ ආකාරවතී ශ්‍රද්ධාව ඇති ආකාරවතී පිළිගැනීමක් ඇති මිනිසයා කියලා. අමෝලිකා නෙමෙයි කවුරු හරි කියපු නිසා නෙමෙයි. ඒ වගේම අපේ පින්නතුන් මේ ධහම පිළිපදින්නේ ධන සම්පත් ලං කර ගන්නවත් උපභෝග පරිභෝග සම්පත් ලබන්නවත් මේ ඒවට නෙමෙයිනේ. නමුත් සමහර උදවිය ආගම් අදහන්නේ ඒකට. දේවාලයට යන්නේ ඒකට. ව්‍යාපාරي සාර්ථක කරගන්න උපභෝග පරිභෝග සම්පත් ලැබෙන්න එහෙම කියලා කල්පනා කරලා. දැන් නමුත් අපි මේ ධර්ම මාර්ගයට එන්න පින්නතුනි මානසික සුවතාවය ඇති කර ගැනීම පිණිස. ඔන්න ඕකයි මූලික පරමාර්ථය. මා ධර්මයේ සෙව්වේ નિરાයාසය සොයා ගැනීමේ අදහසින්. ඉතින් පින්නතුනි මම ඒ දවසක බෝගසක් මුලදී මට පහළ වෙච්ච ඒ අදහස මම කොහොම හරි පුදුම හිතෙනවා මේ ස්වභාව ධර්මයෙන් මේ විශ්වයෙන් මම සොයාගත්තා. මොකද්ද සොයාගත්තේ? નિરાයාසය සොයාගත්තා. નિરાයාසය සොයාගත්තා. ඉතින් එදා සිට දැන් අවුරුදු 20ක පමණ කාලේ දැන් ඔය 20 වෙනි උපන්දිනයේ සැමරෙනවා ඉදිරියේදී.
නත්තල් දිනේ එදා ඉඳලා ඇත්තටම નિરાයාසයක් ඇති වුණා. ඒ කියන්නේ මෙතෙක් කාලයක් මට තේරුණා අර බුදුහාමුදුරුවෝ බුදුබණ පදේ ධම්මපදේ මුල්ම ගාථාව අපි දහම් පාසලේ මුල්ම ගියපු දවසේ කිව්වනේ නේද? මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා. ඒ ගාථා දෙකම අපි කිව්වා. ඒ ගාථාව පින්නතුනේ එදා තමයි මට ප්‍රායෝගිකව තේරුනේ. මෙච්චර කාලයක් මං කරත්තයක් ඇදගෙන ගියා. මං ඒ කරත්තේ ලිහුවා. කරත්තේ ලිහුවට පස්සේ අන්න දැන් අද ඉඳලා එනවා සෙවණැල්ල ඡායාව අනපායිනී මම පා වෙනවා. මම ඇවිදිනව නෙමෙයි පින්නතුනේ පා වෙලා යන්නේ පාරේ. ඇයි? කරත්තේ ලිහලානේ. කරත්තේ ලිහලා. ඉතින් එදා තමයි දැනගත්තේ දැන් හරි දැන් මගේ කරත්තේ නෑ. ඒකයි මට මේ සැහැල්ලුව. ඒකයි මේ මට තියෙන සහනේ දැන් කරත්තේ නෑ පින්නතුනේ. බර නෑ. ඉතින් මගේ අත්දැකීම මම ඔබට කියන්නේ ඔබටත් මේ අත්දැකීම ඔබේ අත්දැකීමක් බවට පත් කරගන්න. එහෙම නැතුව මේ මාව අදහන්න නෙමෙයි පින්නතුන් අපි මතක් කරන්නේ මේක ඔබේ අත්දැකීමක් බවට පත් කරගන්න කියන එක. ඒක කොච්චර ගැඹුරු කතාවක්ද. ඔබත් බලන්න ඔබේ කරාත ගාලා බලන්න කරත්තේ තාම කරේද කියලා. කරත්තේ තාම කරේද කියලා බලන්න. කරත්තේ කරේද කියලා බලන්න. කරත්තේ කරේ නම් hina වෙවි ඉන්න නෙමෙයි තියෙන්නේ අඬ අඬා ඉන්න ඕන. මං තාම කරත්තයක් අදිනව නේද කියලා. නමුත් පින්නතුනේ ගොංකම තියෙනකන් කරත්තේ තියයිද බිම? ගොංකම නිසානේ කරත්තේ අදින්නේ. ඈ පුත්තාමත්ති ධනම්මත්ති මට දරුවෝ ඉන්නවා මට ධනෙ තියෙනවා මට බලය තියෙනවා නිලය තියෙනවා අම්මෝ හරි ලොකු දේවල් නේ. හිස්සු මරාගෙන මැරිලා හම්බ කරන්නේ මොනවද කියලා හිතනවා. අල්ප ආස්වාදේ කුඩා දේවල් තමයි මරාගෙන මැරිලා හම්බ කරන්නේ කුඩා දේවල්. එහෙම නෙමෙයිද? කුඩා දෙයක් හම්බ කරලා තියෙන. එතකොට ඒ වගේම පිළිතුරේ අපි රස්සාවක් හැටියට දවසට පැය 8ක ජොබ් එකක් කරලත් අපි හම්බ කරලා තියෙන්නේ මොනවද කියලා බලන්න. මේ විශ්වය අති විශාලයි. ඒ විශ්වයෙන් ඔබ පර්චේස් කීයද අරගෙන තියෙන කියලා බලන්න. පර්චේස් 10ක් 20ක් 30ක් 40ක් ඔය අක්කරයක් දෙයක් වෙන්න පුළුවන් නේ. සමහර අය ඒක එක ගණන් තියෙනවා. ඉතින් ඒ වුණාට බලන්න විශ්වයත් එක්ක ගලපලා බලනකොට මම මහා කුඩා දෙයක් අරගෙන තියෙන්නේ. ඒක තමයි පුදුම වැඩේ කියන්නේ ලෝක සම්මතය කියන්නේ. අර ලෝක වටේ කොහේ සංචාරය කළත් ආයි අර තමන්ගේ පර්චේස් 10ට එන්න ඕන. කිසි තැනක ඉන්න දෙන්නේ නැහැ. හිටියොත් සල්ලි ගාවා ඉන්න වෙනවා. ඉතින් ඒක තමයි හැටි. ලෝක සම්මතේ. ඒ පොඩි දේ වැදගත් වෙනුතුනි අර ඒක වැදගත් නැහැ කියලා කියන්නේ. නමුත් ඒක ගැඹුරුම මානසික ස්වභාවයක් හොයාගෙන යන කෙනෙකුට මදි. කාල බීල සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ලැබීමත් ලොකු නිවනක් තමයි. නමුත් ගැඹුරු නිවනක් හොයාගෙන යන කෙනෙකුට ඒක එච්චර ලොකු නිවනක් නෙමෙයි වෙනුතුනි. සිද්ධාර්ථයන්ට ඒක ලොකු නිවනක් වුණේ. දැන් මෙහාට මේ පන්සලට සමහරලාට මේ කට්ටිය මේ කියනවා කියලා මට ආරංචියකුත් තියෙනවා ওই පන්සලට යන්නේ පෝසත් අය විතරයි කියලා.
ඒව අදහසකුත් තියෙනවා. දුප්පත් අය එන්නේ ටික දෙනයි කියලා. පොසත් අය තමයි වැඩිපුර එන්නේ කියන්නේ වාහන වලින් එන අය තමයි වාට එන්නේ කියලා. වෙන්නත් ඇති වෙන්නතුනේ. මොකද හේතුව සැබෑ කොට ධර්මය හොයන්නේ ජීවිතේ හොඳට ස්ථාවරයන් වලට ගියපු අය. ඉතින් සුළු පිරිසක් ඉන්නවා තමයි ප්‍රඥාව නිසා යම් අවබෝධයකින් දහමට ඇවිල්ලා ධර්මයේ දකින. නමුත් වැඩි පිරිසක් මේ ශාසන ධර්මයේ ඉන්නේ රජවරු, සිටිවරු, මහා ඇමතිවරු, ඔයගොල්ලෝ වගේ අය තමයි මේ ශාසන ධර්මයේ හොඳට බබුලවලා තියෙන්නේ. ඔය උපතිස්ස කෝලිත වගේ කියන මේ දෙදෙනාත් හරි සිටුවරු. ජීවිතේ කාල ඇති වෙච්ච, ඇඳලා බැලඳලා ඇති වෙච්ච, ජීවිතේ අරමුණු ජයග්‍රහණය කරපු අයට ඊට වැඩි දෙයක්, රන් රිදී මුතුමැණික් වලට වඩා දෙයක් ලෝකේ ඇද්ද කියලා ඒ ඇත්තන්ට හිතෙනව හොයන්න. පින්නතුන්ට එහෙම හිතුණා නේද? රන් මුතුමැණික් ධනයට වඩා එහා දෙයක් ලෝකේ ඇද්ද? මොකද අපි දැනගන්නවා මේ රන් මුතුමැණික් වලට බලයට, නිලයට, තානාන්තර වලට අපේ ජීවිත පරිපූර්ණ කරන්න බෑ. සංසිඳවන්න බෑ කියලා තේරුම් අරගෙන ඔන්න දහම හොයනවා. මේක ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි පින්නතුනේ. විදර්ශනා කරද්දී අවබෝධ වෙන දෙයක්. අර අචංචා හාමුදුරුවන්ගේ වචනය පින්නතුනේ පුදුම විදියට මම ධර්මයේ සොයා යන කාලෙදී මාව අවදි කළා. මොකද්ද? වචනෙන් කිසිදා කියා දිය නොහැකි දෑ පැහැදිලිව දැකීම විනා ඉගෙනීම නොවේ. මේක මම දකින්නේ ධර්මයේ තේරුම් ගන්නට කලින්. මේ වචනේ මාව හැම විටම මාව කීද්දුවා. කීද්දුවා කියන්නේ අවදි කරනවා කියලා කියන්නේ. නිකන් කසපාරක් වගේ අවදි කරනවා. අවදි කරා. වචනෙන් කිසිදා කියා දිය නොහැකි දේ පැහැදිලිව දැකීම විනා ඉගෙනීම නෙවෙයි. හොඳට මතක තියාගන්න මේ ආනන්ද හාමුදුරුවෝ අපිට කොයි වෙලාවක හරියටම නිවන ගැන කියයි කියලා. කියන්න පුළුවන්. සබ්බේ සංඛාරා අනිච්චා. ඔය කිව්වා නිවන. ඉතින් ප්‍රශ්නේ ඔබ තේරුම් ගන්නකෝ. තේරුම් ගන්න නම් පරිවර්තනය වෙන්න ඕනේ එතෙන්ට. දැන් දහමට අනුගත නොවීම, දහමට පරිවර්තනය නොවීම කියන එක දක්නට තිබෙනවා. පරිවර්තනය වෙලා බලන්න ඕන. අනිත්‍ය නම් ඒක අනිත්‍ය කොටම සලකලා අනිත්‍යයි කියලා කියන්නේ නිට්ටය නොවෙනවා කියන එකනේ. අල්ලගන්න සුදුසු නෑ කියන එක. ඒ කියන්නේ දුක පිණිස පවතිනවා කියන එක. එහෙමනම් අනිත්‍ය දේ අල්ලගත්තොත් තමයි දුක පිණිස පවතින්නේ. ඒතකොට සැබෑ ලෙස අනිත්‍ය අපි අත්දකින්න ඕන. සැබෑ ලෙස අනිත්‍යතාවයේ යථාර්ථයට පිවිසියට පස්සේ එහි පවතින්නේ දුකක් නෙමෙයි. එතකොට අනිත්‍ය දුක බවට පත් වෙන්නේ අනිත්‍ය දේ අල්ලගත්ත නිසා. එහෙම නැත්නම් අනිත්‍ය දුක නෑ. හොඳට ඒක මතක තියාගන්න පින්නතුන්. අනිත්‍ය දුක නෙමෙයි. අනිත්‍ය දුක බවට පත් වෙන්නේ අනිත්‍ය දේ අල්ලගත්ත නිසා. බලන්න ඔබ අනිත්‍ය දෙයක් අල්ලගත්තොත් දුක බවට පත් වෙනවා. දුක බවට පත් නොවි ඔබ ජීවත් වන්නට නම් ඔබ නিত্য හරියටම හඳුනා ගන්න ඕන. එහෙම නැත්නම් පින්නතුනේ අර නিত্য මංගල කියන වචනොත් ඒක පැහැදිලි කරලා නැත්නම් අනිත්‍යතාවය හරියටපත් වෙන්න ඕන අනිත්‍යතාවයට. අනිත්‍යතාවය තමයි ලෝකේ සදාතනික සත්‍ය. සදාතනික සත්‍යතාවයටපත් වුනහම, ඒ අනිත්‍යතාවයටපත් වුනහම එතනම නිත්‍යතාවයක් තියෙනවා. දැන් මේක තේරෙනවද බන්දන්නේ? ඔබට යම් දවසක තේරෙයි
අපි 100% අනිත්‍යතාවයටපත් වුණොත් එතන නිත්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ සදාතනික බව තියෙනවා. දැන් විශ්ව ධර්මතාවය පින්නතුනේ අනිත්‍යයි. අනිත්‍යයි කියලා කියන්නේ නියම කරන්න බැරි දෙයක්. විශ්ව ධර්මය කියන්නේ නියම කරන්න බෑ. තාමත් පෘථුවියේ සිට අපේ හිරුගේ සිට අහවල් ග්‍රහයාට අහවල් තාරකාවට මෙච්චර දුරයි කියලා කියනවා. තාරකා විද්‍යාඥයෝ එසේ කියනවා. දැන් මම හරි ආස විෂයක් තමයි මේ NASA ආයතනයේ විසින් ඒ සොයාගන්න නව සොයා ගැනීම දෙස බැලීමට මම බොහොම කැමතියි. ඒ වගේම අඟහරු ග්‍රහලෝක ගවේෂණයන් ආදී ඒවත් දේවලුත් බලනවා. ඒතර මේ විශ්ව ගවේෂණය තාරකා පිළිබඳව මේ විග්‍රහයන් වලදී මම හරි කැමැත්තක් තියෙනවා. ඒකට හේතුව ආධ්‍යාත්මික විශ්ව ගවේෂණය. ආධ්‍යාත්මික ලෝකයන් අතර ගිහිල්ලා විශ්වවාසිකයෙක් වුණා වගේ මේ විශ්වය පිළිබඳව ලෝකයන් පිළිබඳව ගවේෂණය තුල ඒ රුචිකත්වයේ නැති කියලා මම හිතනවා. තාරකා විද්‍යාඥයෝ භෞතික ලෝකයේ විශ්වය හොයනෝ ඔබ ආධ්‍යාත්මික ලෝකයේ විශ්වය සොයනවා. ඔබේ තාරකා විද්‍යාඥයන්ගේ වැඩි වෙනසක් නැහැ වෙනතුනේ. ඔබේ ආධ්‍යාත්මයේ තියෙන සිතුවිලි දාමයනුත් මේ ලෝකයන් වගේ කැරකි එකිනෙකට පරස්පර තා ඇතිව ඒ වගේම සිසිල් ග්‍රහලෝක සහ උෂ්ණ ග්‍රහලෝක දැඩි රස්නය තියෙන ග්‍රහලෝක විවිධ විෂම තියෙන කාල ගුණයන් දේශ ගුණයන් තියෙන ග්‍රහලෝක වගේ ඔබේ සිතුවිලි පද්ධතියනොත් එහෙමයි. එක සිත් තියෙනව නේද? සිකුරු ග්‍රහලෝකේ වගේ ඒවා තියෙනවා උණුසුම්. තව සීතල ග්‍රහලෝක තියෙනවා. ඒ ග්‍රහලෝක වගේ සමහර සිතුවිලි සීතලයි. සමහර ඒවා උෂ්ණයි. සමහර ඒවා විෂමයි. සමහර ඒවා දැඩි විෂ වායු වලින් යුක්තයි. ඒවා තමා වටා කැරකි තියෙනවා. නමුත් විශ්වයේ කවදාවත් දිගපල්ල තාමත් ලෝකයේ කිසිම විද්‍යාඥයෙකුට කියන්න පුළුවන් කමක් ලැබෙන්නෙත් නැහැ. කියන්නෙත් නැහැ, කියලත් නැහැ. කියන්න බෑ. මේ හැම දෙයක්ම හොයාගෙන යද්දි පින්නතුනි මහා පුදුම දෙයක් තියෙන්නේ. මේක මනස වගේම තමයි. දැන් අපි හිතනවා අපි හිරු වටා කැරගෙනවා ඒක එච්චරයි කියලා නෑ. හිරුත් අපිවත් අරගෙන තව ඒවා වටේ කැරගෙනවා. ඒව තවත් ඒවා වටේ කැරගෙනවා. ඒවත් ඔහොම කැරකිලා අවසාන එකක් හොයා ගන්න ඔය මිල්කි වේ කියලා එකක් හොයා ගන්නවා. ඒක එච්චරයි කියලා හිතනවා. ඊළඟට ඒවා තව ඒවා වටේ විශාල වශයෙන් කැරගෙනවා. ඔහොම පින්නතුනේ මේ එකිනෙකට ආකර්ෂණීය සම්බන්ධතාවයක් තියෙනවා විශ්වයේ. පුදුම සම්බන්ධතාවයක් තියෙනවා. දැන් බලන්න මිනිස්සු අතර පුදුම සම්බන්ධතාවයක් තියෙනවා කියලා තේරෙන්නේ නැද්ද මේ කොරෝනා වෛරසය පැතිරලා යන ආකාරය? මේ පොළොවේ එක මිනිස්සෙකුට යම්කිසි තැනකදී මේක හැදෙනවා. දැන් මොන රටේද නැත්තේ මේක? හැම රටේම තියෙන. කොහොමද ඒ ගියේ? එහෙනම් මිනිසෙකුට තියෙන සහසම්බන්ධතාවය මුණ ගැසීම තුළ ඒ කියන්නේ ඒ වෛරසයක් තියෙන කෙනෙක්ගේ අඩියක් හරි ළඟින් ගිහිල්ලා තියෙන්න ඕනේ මිනිස්සයා ඇවිදගෙන. එහෙනම් මුළු ලෝකෙම එකිනෙකට සහසම්බන්ධතා තියෙන මිනිස්සු ලෝකේ ඉන්නේ. ඒ වගේ තමයි විශ්වය. ඒ වගේම තමයි සිත. සිත කොච්චර පැහැදිලි කරත් බුදුහාමුදුරුවෝ පෙන්නනෝනේ අවිනිර්භෝගික ධර්මයක්, වෙන් කළ නොහැකි ධර්මයක්, එකට පවතින දෙයක්.
දැන් අපි රූප වේදනා සංඥා සංකාර විඥාන එහෙම නැත්නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොට්ටබ්බ සිතවිලි ආදී වශයෙන් සිත වශයෙන් පැහැදිලි කළත් ඒව පෙන්වන්න තියෙන අවිනිර්භෝගික ධර්ම වෙන් කරන්න බෑ එකට පවතින්නේ. දැන් ඒක දැනුමක්නේ. නමුත් ඒක යථාර්ථයක්. ඒක දැනුමක්. නමුත් අපි කළ යුත්තේ කුමක්ද? අප කළ යුත්තේ මේ සියල්ල අවබෝධ කිරීම. සියල්ල අවබෝධ කිරීම. ඔබට එපා වෙලා තියෙන්න ඕන පින්නතුනේ මේ ලෝකේ තියෙන සියල්ල. කුමක හෝ බැලී පවතිනවා නම් ඒයින් දුක හට ගන්නවා. ප්‍රේමතෝ ජායති සෝකෝ රතියා ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ ඔහොම පෙන්නනවා පින්නතුනේ බුදුහාමුදුරුවෝ. ඉතින් පින්නතුන් කල්පනා කළා මම මේ සියලු ඇලීම් වලින් නිදහස් වෙනවා කියලා යම් කෙනෙක් මේවයින් නිදහස් වුණාද ආන්න එදායින් පස්සේ සියල්ල පරිහරණය කරන්න පුළුවන් ඇලීමෙන් යුක්තව. දැන් බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ මේ ඇලීම් වලින් නිදහස් වුණාට පස්සේ ඉතින් මේ ලෝකේ කිසි දෙයක් කරන්න ගන්න නැහැ කියලා නෑ. ඊට පස්සේ තමයි චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය කියලා වැඩේ පටන් ගන්න එදා ඉඳලා. එදා ඉඳලා යාට කොච්චර ආරාම ලැබුණත් එයාට කොච්චර පිරිවර සෙනග ලැබුණත් කොච්චර කීර්ති ප්‍රශංසා ලැබුණත් ඒවයි ඇලීමක් නෑ ඒ සිත. හිතලා නොඇලී ඉන්නව නෙමෙයි ස්වයංක්‍රීයව ක්‍රියාවලියක් ඒක ධර්මයේ බලවේගයක්. ඒ වගේම පින්නතුනේ මාර්ගඵල ශක්තියින් කියලා කියන්නේ මහා පුදුම දෙයක් කියන්නේ පිරිහෙන්නේ නැති වෙන්නේ. මාර්ගඵල ධානය වගේ කඩාගෙන වැටෙන එකක් නෙමෙයි. කවුරු හරි උගන්වනවා නම් ඕක කඩාගෙන වැටෙනව නැති වෙනවා කියලා බුද්ධ භාෂිතය ඇතුලේ ත්‍රිපිටකයේ ඇතුලේ කිසිම තැනක නැහැ. ඒ වගේම ලෝක යථාර්ථයක් සත්‍යයක් මාර්ගඵල පිරිහෙන්නේ කඩාගෙන වැටෙන්නේ. ඒක පුදුම දෙයක් වෙනතුනේ. සම්මත ධානය කැඩෙනවා වෙනතුනේ. ධානය බිඳෙනවා. ඒ වගේම මතක තියාගන්න ඕන මාර්ගඵල හිම වඩා ඉන්න ශක්තිමත් කර ඉන්න දෙයක් නැහැ. ඒක අවබෝධයක්, යථා අවබෝධයක්. මොකක්ද අවබෝධය උනේ? අවබෝධය වුණා රූප වේදනා සංඥා සංකාර විඥාණය මිරිඟුවක්. මම මේක අල්ලගෙන මේකට සාත්තු කිරීමෙන් ඇති පළක් නැහැ. මේක මං අතහැර දාන්න ඕන කියලා. පිනුතුනි මෙතෙන්දි සිද්ධ වෙන්නේ මිරිඟුවක් පස්සේ දුවගෙන ගියපු මුවාට මෙච්චර දුවලත් හම්බුන්නේ නැති නිසා මෙයාට එකපාරට තේරුම් යනවා මේකේ ජලය නෑ මේක මිරිඟුවක් කියලා. එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ ජීවිතයේ ස්වභාවයෙන්ම? මොකද්ද සිද්ධ වෙන්නේ? නතර වීම. අන්න ඒ නතර වීම තමයි පින්නතුනේ සිද්ධ වෙන්නේ. ඒ නතර වීම තමයි සිද්ධ වෙන්නේ. මොනවද නතර වෙන්නේ? මනස. ඔබ නෙමෙයි නතර වෙන්නේ. මනස නතර වෙන්න පටන් ගන්නවා. ඒ මනස තේරුම් ගන්න සචිත්ත පරියෝදපන. හිත තේරුම් අරගෙන නතර වෙනවා. ඔබේ ජීවිතේ නොයෙකුත් දේවල් යම් දේවල් භෞතිකව හරි නැද්ද? හිත යම් දේවල් තේරුම් අරගෙන නතර වෙච්ච දේවල් නැද්ද? තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි ගිහි කාලේ හරි ආස පිරිසක් තමයි සංගීත සම්දර්ශක බලන්න. කානිවල් බලන්න ඕකට හරි ආස චරිතනේ පොඩි කාලේ. ඉතින් අපි දැන් තේරුම් අරගෙන දැන් මං හිතන්නේ ඔය ඇත්තොත් නෑ. ඔය ඇත්ත යනවද ඔය කොයි හරි ගහලා තිබුණොත් අර ගෲප් එක මේ ගෲප් එක සංගීතයක් තියෙනවා කියලා ගියොත් යනවද ටිකට් අරන්. එහෙම යන කෙල්ලෝ ඉන්නව නමුත් මං හිතන්නේ මෙතන ඉන්න අයට එහෙම ආසාවල් ඇති කියලා. අර නළුවා එනවා අර නිලියා තෙන්ට එනවා කිව්වා අපු කියලා. ඒව ආසාවක් එන්නේ නැහැ. මොකද හේතුව ජීවිතේ දුවල ඒවයි හිත නතර වෙලා දැන් ඕනේ
අන්න ඒ වගේ වෙනතුනේ හිත තේරුම් අරගෙන යම් දේවල් නතර වෙනවා. දැන් සමහර අය මුදල් හරි හම්බ කළත් එහෙම වෙනවා. දැන් සමහර අය ඉහළට මුදල් හරි හම්බ කරගෙන ගිහිල්ලා එයා කියනවා දැන් ඇති හාමුදුරුවනේ මට. මම ඒ නිසා නතර වුණා. දැන් විය යුතුකම් වගකීම් මේව ඉලක්කයන් මම සියල්ලම සපුරාගෙන තියෙනවා. ඒ ඇති. එහෙමනම් මිනිස්සු ධනෙනුත් නතර වෙන තැන තියන අය ඉන්නවා. එවනම් මෙතෙන්දි නතර වෙන්නේ කොතනින්ද? අපි සිතුවිලි පස්සේ දුවන එක, සංකල්ප පස්සේ දුවන කෙනුත් නතර වෙනවා. නතර වුණාට පස්සේ නේද චිත්ත විවේකය තියෙන්නේ. සැබෑ සැනසෙල්ල තියෙන්නේ නතර වුණාට පසුව. හැබැයි ඒ නතර වීම සිද්ධ වෙන්නේ සියල්ලම වැඩක් නෑ කියලා තේරුනොත් පමණයි. සංඥාව වැඩක් නෑ, විඥානේ මොහොතක්වත් වැඩක් නෑ, කිසි දෙයක් ගන්න දෙයක් නෑ, මේක පස්සේ දුවලා වැඩක් නෑ කියලා. පහළ වෙන්නේ සියල්ලම විඥාන කියලා තේරුම් ගන්න. දැන් පින්නතුනේ ඔය තරහ නැගෙන්නේ නැත්තේ, තරහ දිගින් දිගට වැඩෙන්නේ නැත්තේ ආර්ය ශ්‍රාවකයාගේ. එයා සිතවිලි පස්සේ දුවන්නේ නෑ. එවලේ ඇති වුණා, එවලේ නැති වුණා. බුදුන් සත්‍යය කෝන්තර බැඳගෙන අවුරුදු ගණන් බලාගෙන ඉන්න පලි ගන්න. ඇයි සිතවිලි පස්සේ දුවනවා. සිතවිලි පස්සේ දුවන ආර්ය ශ්‍රාවකයා සිතවිලි පස්සේ දුවන්නේ. එතන ඇති වුණා, එතන ඒක නැති වුණා. එයා උපද්දවන්නෙත් නැහැ, රකින්නෙත් නැහැ, ආරක්ෂා කරන්නෙත් නැහැ. වෙන අය තමන්ගේ කරපු කියපු දේවල් බිත්තර රකින්නවා වගේ රැකලා පැටව ගහන්නේ බයි. ඒ කියන්නේ දියේ ඇඳ ඉරක් වගේ කියලා ආර්ය ශ්‍රාවකයන්ගේ සිත්වල තේරුණා නේද? දියේ ඇඳ ඉරක් වගේ කියලා කියනවා. අරක කවුරු හරි ඔසවන්න. ජීවිතේ මිනිස්සුන්ට ප්‍රශ්න ඇති වෙනවා. මිනිස්සු ඒ ප්‍රශ්න දිහා බලාගෙන ඉන්නවා. අන්න මොලේ පීරි ගන්නවා කියලා කිය නේද? ප්‍රශ්න දිහා බලාගෙන ඉන්නවා. ප්‍රශ්න වලට විසඳුම් සපයන්නේ නැහැ. දැන් මෙතන ජානේ දඩ පිටින් ගාලා හුළඟට වැනෙනවා. කට්ටියම බලන් ඉන්නවා. කට්ටියටම තේරෙනවා මේක ඩිස්ටර්බ් එකක්, මේක අපි නැති කරන්න ඕන. එක්ක මේක ඔසවන්න ඕන, නැත්නම් ජනෙල් වහන්න මෙහෙමයි කියලා. නේ මොකුත් නැහැ. මිනිස්සු ඔහොමයි. හිතෙත් එහෙමයි. ප්‍රශ්න තියෙනවා. ගැටලු තියෙනවා.
එක්කෝ සොලියුෂන් එකක් එන්නේ නැත්තම් ඔහි බලන් ඉන්නවා. එහෙම නැත්තම් උනන්දුවක් නැහැ. එහෙම නැත්තම් ඕනකමක් නැහැ. එක්ක තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකයෙන් නිදහස් වෙලා තියෙන්නේ ගැටලුවක් ඇති වෙනකොට ඒ ගැටලුවට විසඳුම් මෙව්වා. ඒවල සිද්ධාර්ථය අනුත් එහෙමයි කරේ. ගැටලු දැක්කා. ගැටලු දැකලා ගැටලු දිහා බලන් හිටියේ නෑ. ගැටලුවට සම්ප්‍රදායිකව කටයුතු කරෙත් නෑ. යංකෝ බික්කු දුක්ඛං තත්තතේ චන්දෝ පහතබ්බෝති. ඒ දුක නැති කරන ක්‍රමයක්. බුදුහාමුදුරු නිරන්තරයෙන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය කියන ක්‍රමයක්, දුකෙන් නිදහස් වෙන ක්‍රමයක් කියව. දැන් බලන්න දැන් තියෙනවද කියලා දුක? යවුව දැන් අය හද්ද නෑ. ඒ ඩිස්ටර්බ් එක දැන් අපිට නෑ. ඒ වගේ තමයි වෙනතුනේ. අපේ මනසෙත් එහෙමයි. යම්කිසි තැන් ওই වගේ වැනෙන තැන් ඔබට දැනේ. හෙල්ලෙන තැන් දැනේ. මොකද කරන්න ඕන? ඇයි මේක හෙල්ලෙන්නේ? ඒකට අපි ලේසිම ක්‍රමය අනුගමනය කරා. අපිට ඔක අමාරු ක්‍රම වේදත් හොයන්න පුළුවන්. සුළඟ එන නිසා තමයි කියලා අපිට එහා පැත්තෙන් හුළං එන්නේ නැති වෙන තාප්පයක් බඳින්නත් පුළුවන්. ඒක එක ක්‍රමයක්. එහෙම නැත්නම් අපිට ඒ කර්ටන් එක ඔසවන්න පුළුවන්. එහෙම නැත්නම් ජනල් පියන්න ආදී වසා දාන්න පුළුවන්. දැන් බලන්න ක්‍රම ගොඩාක් තියෙනවා. නමුත් අපි ලේසි ක්‍රමයේ භාවිතා කරනවා. ඒ වගේ තමන්ට ජීවිතයේ දුක ආදී වශයෙන් දැනෙන්නේ කුමක්ද? ඒකට ලේසිම පහසුම හොඳම විසඳුම තමන් සොයන්න ඕන තියෙනවා. ලේසිම පහසුම හොඳම විසඳුම. දුක දැනෙන්නේ නැති තැනකට යන්න ඕන. එහෙම නැත්නම් මායя නොදකින තැනකට යන්න ඕන. දුක දකින්නේ නැති තැනකට යන්න ඕන. මායя නොදකින තැනකට යන්න ඕන. අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේ. මේ බුදු වදන ගැන හිතුවොත් වෙනතුනේ මේකම ඇති නිවන් දකින්න. මම මේ විදිහට ගොඩක් කාරණා ප්‍රකාශ කරලා තියෙනවා. මේකම ඇති කිය. ඇත්ත. මොකද ඒ කාරණේ පමණයි සමහර උදවියට නිවන් දකින්න හේතු සාධක වෙලා තියෙන වෙනතුනේ. මායя නොදකින තැනක් හොයන්න ඔබේ ආධ්‍යාත්මය තුළ. එතකොට Tamanට තේරෙයි මෙන්න මේ විදියට හදාගත්තොත් පමණයි මට මායයට දකින්න නැතුව ඉන්න පුළුවන් කියලා. මේ විදියට හදාගත්තොත් විතරයි මට මායයට පේන්නේ නැති වෙන්නේ ඉන්න පුළුවන්. ආධ්‍යාත්මික ගවේෂණයේ යෙදෙන ලෝතර බුදුහාමුදුරන්ට මාරය ඇවිල්ලා කියනවා ඔය ලෝකය මගේ කියලා. ඔය ලෝකය මගේ කියලා කියනවා. ඔය ලෝකය මගේ කියනකොට බුදුහාමුදුර මොකද දේශනා කරේ? මාරය මම ලෝකය අත්හරින්නේ. දැන් ඔබත් ලෝකයේ ඇතුලේ විමුක්තිය හොයනවා. සැනසෙල්ල හොයනවා. මාරයා ඉතින් hina වෙවි බලනවා මේ කොහේ හොයන්නද? ඔබ අවුරුදු 100ක් හදන දේ මම එක පොළු පාරෙන් බිඳලා දානවා.
ඒ නිසා මිනිස්සු වැරදි තැනක හිත තියාගෙන ඉන්නේ. අසාරේ සාර මතිනෝ අසරු දෙයක්ම පස්සේ යන්නේ. මේ කතා කරන්නේ සම්මුතියෙන් හරි අම්බ කරන්න එපා, ගෙවල් දොරවල් හදන්න එපා කියන නෙවෙයි, හොඳට ලස්සනට හදන්න. දිව්‍ය ලෝක වගේ හදන්න. ඉන්න තැන පිරිසිදුව ඉන්න. කොහොමද දිව්‍ය ලෝක යන කෙනෙක් ජීවත් වෙද්දි දිව්‍ය ලෝකයක් වගේ තමයි ඉන්න තැන. පෙරේත ආත්මයකට යන කෙනෙක් එයා පෙරේත ලෝකයක් වගේ තමයි ඉන්න තැන. ඒක දකින්න පුළුවන් වෙනතුනේ. මේ කතා කරන්නේ ගැඹුරු ආධ්‍යාත්මයක්. මේවා පරම අර්ථය බවට පත් කරන්න එපා. මේවා සියල්ල නැසෙන සුළුයි తాවකාලිකයි කියලා තේරුම් අරගෙන හිත නිදහස් කරගන්න. මේ ගල් ගඩොල් වල යකඩ ගොඩවල් වල හිත තියාගෙන ඉන්න එපා. අතේ පළදින බේස්ලට් එකේ මාලෙන් මාන්නය ඇති කරගන්න එපා. ඇඟේ අඳින ඇඳුමින් මාන්නය ඇති කරගන්න එපා. තමන් කරන රස්සාවෙන් මාන්නය ඇති කරගන්න එපා. තමන් පාවිච්චි කරන යකඩ ගොඩෙන් වාහන තියෙනෝනේ යකඩ ගොඩ ඕවයින් මාන්නය උද්දච්චකම් ඇති කරගන්න එපා. අවශ්‍යතාවයට හැකියාව තියෙන පරිදි ලෝකේ තියෙන උසම හොඳම දේත් භාවිතා කරන්න. එයාගේ ශක්ති ප්‍රමාණය. ඒක අපිට එහෙම කියන්න බෑ. මේ රටේ ඉන්න ලොකුම බෝසතෙක් ඉන්නවා. මං හිතන්නේ කෝටි 1000 ගානක්ද කොහෙද වටින කාර් එකක් පාවිච්චි කරන. ඒ මනුස්සයාට ඒක හැකියාව තියෙන නිසා ඒ මනුස්සයාට. ඒක බරක් නෙමෙයි. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒක තිබුණා වේවා නැතා වේවා තමා ඉන්න තැන තමන්ගේ සිත මේ සියල්ල අවබෝධ කරගෙන පරිහරණය කිරීම. මේකයි බුදුවරු දේශනා කරේ. මේ සමාජය පුදුමාකාර සමාජයක්, කෙනෙක් සැප විඳිනවට ඉරිසියා කරන සමාජයක් බවට පත් වෙලා තියෙනවා බුදුදහම වැරදි විදිහට තේරුම් අරගෙන. කවුරු හරි සැපයෙන් ඉන්නකොට ඒකට පහර දෙනවා. එසා බුදුදහම විනාශකාරී දර්ශනයක් හැටියට ගන්න එපා. බුදුහාමුදුරු වැඩ ඉන්නේ මල්වත්තක කියන එක අමතක කරන්න එපා. දේවුරම් මහ විහාරේ මල්වත්තක්. ඒකේ ලස්සනට පාෂාණමය මණික් ගල් වර්ග පයට පවා අල්ලලා තිබ්බා. මේ විදගෙන යන පොළොවට අල්ලලා තිබුණේ පාෂාණමය ගල්. ඒ තොරණට අල්ලලා තිබුණේ පාෂාණමය මණික් වර්ග වලින් තියෙන ගල් වර්ග ඇතුල් වෙන තොරණට. ඒ කුටියේට වහලට සොයලා තිබුණේ සුවඳ දැවේ සඳුන් දැවෙන් වහලෙලි රීපාදිය සකසන්නේ. ඇයි සුවඳ කුටිය? ඊටාම සුවඳවත් ඒ කුටිය. එතකොට විනාශකාරී ධර්මයක් තිබ්බනම් බුදුහාමුදුරුවෝ එහෙම භාවිතා කරනවද? නෑ. බුදුහාමුදුරුවෝ අතිශයින්ම සොඳුරු මනසක් තිබුණු නිසා ඒ සොඳුරු පරිසරයක ජීවත් වෙනවා. මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ භෞතික දේ තමයි අපිට ප්‍රශ්නේ, භෞතික දේ ඈඩ් කරාම ප්‍රශ්නේ අයින් වෙනවා කියලා. මෙතන භෞතික වාදයක් ඇත්තෙම නැහැ. භෞතික දේ භෞතිකව තියෙනවා. ඒක දිහා එක එක විදියට මිනිස්සු බලනවා. තේරුණාද? දැන් එක ගැහණියක් එක තැනක ඉන්නවා. දැන් මිනිස්සෙකුට හිතුනොත් මේ ගැහණිය තමයි ප්‍රශ්නේ කියලා ගැහණිය ඉවත් කරනවා. අර අරාබි රටවල් වගේ. ගැහණිය වහලා දාන සමහර වෙලාවට ඔළුවේ ඉඳන් පල්ලෙහාටම වහලා දානවා. ඉතින් මිනිස්සුන්ට ඉගැන්වුවා නෑ මේ ගැහණිය දිහා බලන්න ඕගොල්ලෝ මමක් හැටියට. බොහොම සහෝදරයක් හැටියට. බොහොම දයාපන්න කෙනෙක් හැටියට දිහා මේක දිහා මේ කාන්තාව දිහා බලන්න කිව්වනම් ඉවරයිනේ. නෑ මිනිස්සු හිතුවා නෑ මේ ප්‍රශ්නේ තියෙන වස්තු වහලා දාන්න ඕන.
ඉතින් අන්නේ ක්‍රමේ තමයි අපේ බෞද්ධයොත් පිළිගන්නේ. අපේ මේකේ තියෙන ප්‍රශ්නේ තියෙන මේ වස්තු බාහිර ආදී ඒ නිසා අපි මේ ඔක්කොම දාලා කැලේ යන්න ඕන. මමත් කාලයක් එහෙම ගියා. මට ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වා මහාන වෙන්න එනවනම් මේ එන්න මේ ඇඳිවත පිටින් විතරක් අනිත් ඒවා ඔක්කොම දීලා කියලා. ඉතින් අපිත් එහෙම තමයි කරේ. නමුත් වැඩේ කළාට වැඩේ කෙරෙන්නේ නැහැ කියලා අපිට තේරුණා පින්නතුනේ. අර අපි කීමක් කියන්නේ කැලේ මාරු වුණාට කොටියක පොල්ලේ මාරු වෙන්නේ නැහැ කියලා. අර ඒ වගේ ජීවිතේ මිනිස්සු භෞතික දේවල් ප්‍රතික්ෂේප කළා කියලා මිනිස්සුන්ගේ හිත වෙනස් වෙන්නේ නැහැ. හිතෙන්ම වෙනස් කරගන්න ඕන. හිතෙන් වෙනස් කරගත්තොත් ඒ පරිහරණය කරන දේවල් ඒ විදියටම පරිහරණය කරන්න පුළුවන්. සිතේ අර බැඳීම් හටගන්නේ නැතුව. පුජ්‍යල සංඥාවනේ මෙතන බින්දින්න තියෙන පින්නතුනේ වෙන මොකක්වත් නෙමෙයි මම බින්දේ පුජ්‍යල සංඥාව. මේ අර තණ්හා මේ තණ්හා අරව තණ්හා මේ තණ්හා නෙමෙයි මම බින්දින්න උත්සාහ කරේ. මගේ මේන් ටාගට් එක ඉලක්ක එක උනේ මොකද්ද? ඔබ වගේ නිවන සොයද්දී හොයන කාලෙදී මගේ ඉලක්කය උනේ මොකද්ද? පුජ්‍යල සංඥාව මමත්වය සක්කාය දිට්ඨිය කියන වචන පාවිච්චි කරන්නේත් ඒකටම. මෙන්න මේකම ඉලක්ක කරගෙන මෙතෙන්ටම ගැහුවා මම පොරව පාරවල්. අනිත් දේවල් මම අයින් කරේ නෑ. අනිත් දේවල් තියෙන දේවල් තිබුණා නැති දේවල් නෑ. ඒක ඕන එකක් කියලා අතහැරලා දැම්මා. මං ප්‍රධාන වශයෙන් ටාගට් කරගෙන දිගටම පහර දුන්නා. දැන් එක්කෙනෙක් ඉන්නවා ගහේ හැමතැනටම පොරව පාරවල් ගහනවා. තව එක්කෙනෙක් ඉන්නවා එක තැනක් තෝරගෙන එතෙන්ටම හැම පොරව පහරක්ම එල්ල කරනවා. කවුද ඉස්සෙල්ලම ගහ බිම දාගන්නේ? අර එකම තැනටම පොරව පහර එල්ල කරන කෙනා. ඒ නිසා අපේ බින්දුතුන් පටලවාගෙන හැම එකෙන්ම රකින්න යනවා, ආරක්ෂා කරන්න යනවා, ප්‍රහාණය කරන්න යනවා හැම එකෙන්ම. ඒගොල්ලන්ට කල් යනවා. ඇයි හැම තැනටම ගහේ ගහනෝනේ පොරව පාරවල්? අරගෙ ටිකක් හදන මේකෙ ටිකක් හදන එක තැනක් පරිපූර්ණ වෙන්නේ නැහැ. මම එක තැනක් තෝරගත්තා. ඒ තැන වැදගත්ම තැන. මොකද්ද? මමත්වයේ දුරු කිරීම. සක්කාය දිට්ඨිය කියන එක මම මේ තෙන්ට මේ ඉලක්ක කර කර තමයි පහර ගැහුවේ. ඊටාම කෙටි කාලයකින් හරියට තේරුම් අරගෙන මට දහමක් නැතුව දර්ශනයක් නැතුව විවිධ රැවටුණු දර්ශන ඔස්සේ බොහෝ බණ භාවනාවල් වල යෙදිච්ච කෙනෙක් මම. ඒ වයින් එකකවත් එන්ඩකේ පරිපූර්ණ විමුක්තියක් තිබුණේ නැහැ. මමයා ඉතුරු වුණා. මමයා භාවනා කළා. මමයා ඉතුරු වෙලා අනිත් දේවල් නැතුව නිකන් පාවෙනෝ සමාධියක් වගේ එකක් දැනෙනවා. නමුත් මමයා ඇතුලේ ඉන්නවා. එතකොට මොකද්ද මේ ඇතුලේ එකෙක් ඉන්නවා කුරුකුරු ගාන එකෙක් මූ අයින් කරගන්නකම් මෙතන නිදහසක් නැහැ කියලා මම තේරුම් ගත්තා. අර කණේ ගියපු කුරුමිනියා වගේ හිත ඇතුලේ මට මොකද්ද එකක් දැනෙනවා. තේරුණානේ? දැන් දොස්තර කිව්වට දැන් කණේ කූඹුව හරි ඔන්න කුරුමිනියා හරි ඉන්නවා. දොස්තර කන දිහා බලලා හිතනවා මෙයාට මානසික ලෙඩක් තියෙන මේක මං සනීප කරන්න ඕන කියලා බොරුවට මෙහෙම කූඹුව ගන්නවා වගේ මෙහෙම පෙන්නලා හරි දැන් ඔයාගේ කුරුමිනියා හරි කියලා කියනවා. කියලා මිනිහ ගෙදර යද්දි මිනිහගේ ආයි කන කුරුකුරු ගන්නවා. එයා ආයි ගිහින් කියන්නේ නැද්ද? ડોක්ටර් හරි කිව්වට හරි නෑ. ඇයි? කන ඇතුලේ කුරුකුරු ගන්නවා. ඊට පස්සේ ડોක්ටර් දැනගන්න මෙයාට මානසික ලෙඩක් නෙමෙයි ෂුවර් එකට කුරුමිනියෙක් හරි කූඹියෙක් හරි ඇති. ආයි බලන්න ඕන කියලා බලලා අයින් කරන්නත් ඉඩ තියෙනවා. ඉතින් අර ඒ වගේ කවුරු කිව්වත් Tamange හිත ඇතුලේ ගැඹුරු මනසේ මමත්වයේ කුරුකුරු ගන්නවා නම් රැවටෙන්න එපා. රැවටෙනවා මද බුද්ධිය තියෙන කට්ටියට බොහොම පොඩි දෙයක් කියලා දැන් ඕක මාර්ගඵලයේ කියපු ගමන් අල්ල ගන්නවා. නමුත් සැබෑ తত্ত্বය තමාම එතන තහවුරු කරගන්නකන් එයා රැවටෙන්නේ නැහැ. මොකද එයාගේ සැනසෙල්ල එයා ලෝකෙට පෙන්වන්න නෙමෙයි හොයන්නේ. එයාට සැනසෙන්න. තමන්ගේ සැනසෙල්ල තමන් හොයන්න ඕන මේ ලෝකෙට පෙන්වන්න නෙමෙයි.
තමන්ට සැනසෙන්න අංක 1. දැන් ලෝකේ සම්මුති වශයෙන් යොදාගෙන තියෙන ක්‍රමවේදය තමයි තමාගේ දේවල් හොයන්නේ අනුන්ට පෙන්වන්න. දැන් මගුල් ගෙවල් කරන්නේ ගොඩාක් වෙලාවට තමන්ට සැනසෙන්න නෙමෙයිනේ. තමන් හිත ඇතුලෙන් විලාප දෙදී ලෝකෙට පෙන්වන්න නෙමෙයිද කරන්නේ. ගොඩක් අය කරන්නේ මේ අරගේ ගන්න එපා අත්තොත් එහෙම අපේ තාත්තට හොඳ නැහැ මේකේ ගන්න ඕන අපි අපේ වෙඩින් එක මොකද ලෝකෙට පෙන්වන්න. මේ හිතෙන් අඬනවා. අමාරුයි වැඩේ. මොකද ලෝකෙට පෙන්වන්නේ එහෙමයි. ආරයට කියලා මේව කරන්න බෑ. මේ මෙයාට කියලා ඒක දෙක කරගන්න ඕන. එයා පිළිගත්ත කෙනෙක්. අරයට එහෙම ෆොටෝ ගාලා හරියන්නේ අපි අරයා ගෙන්නන්න ඕන ෆොටෝ ගන්න. මොකද අරයාගේ එකෙක් ගැහුවේ අහවල් කට්ටිය ඒ කට්ටියට වැඩගෙන අපි ගහන්න එපේ. ඒකම තමයි ධර්මයට සමහරවද විභාවිතා කරනවා. ලෝකෙට පෙන්වන්න නිවන් දකින්න පිරිසක් ඉන්නවා. තමාට පෙනෙන තමන් තියෙනවා. ඒ නිසා තමාට හොඳ වාහනේ තමන් පාවිච්චි කරන්න, තමාට හොඳ විදියට තමන් අඳින්න, තමාට හොඳ විදියට තමන් කෑම බීම ගන්න, තමාට හොඳ විදියට තමන් ජීවත් වෙන්න, තමාට සැනසෙලිදායක විදියට තමන්ගේ මනස හදා ගන්න ඔබට වගකීමක් තියෙනවා. මං අහන්නේ පින්නතුන්ගෙන් ඔය පින්නතුන්ට හිත අතාරින්න හිතෙන්නේ නැද්ද? ඊට පස්සේ ගෑයි නෑ කියලා සමහර දේ කියන්න තියෙන්නේ ඔබට තාම හිත දෂ්ට කරලා නෑ හරියට. හිත අතාරින්න එහෙම හිතිලා නැත්තම් මොකද්ද කියන්න තියෙන්නේ? හිත හොඳට දෂ්ට කරලා නෑ තාම. හොඳට දෂ්ට කරන්න ඕන. ඒ වගේම ප්‍රඥාව තියෙන්නත් ඕන. නැත්තම් රිදෙව්වට වැඩන්නේ හැදෙන්නේ ප්‍රඥාව නැත්තම්. දැන් ප්‍රඥාව නැති මිනිස්සුන්ව රිදවල වැඩන්නේ නැහැ. ඒකනේ අපි කියන්නේ ඔය මනුස්සයට කියලා වැඩක් නැහැ කියලා. සමහර අයට දඬුවම් දීලවත් කියලාවත් වැඩක් නැහැ. මොකද හදන්න බෑ. මොකද හේතුව ප්‍රඥාව නැහැ. ප්‍රඥාව තියෙන මනුස්සයට දඬුවම් දෙන්න ඕනේ නැහැ. නිකන් ඔරෝල බැලුවත් ඇති. ඔරෝල බලන්න ඕනේ නැහැ. නිකන් හිතනකොට මේ මනුස්සයා හැදෙනවා. අර පන්සලේ හිටපු ගෝලෙක් හාමුදුරන්ට අවසාන කාලේ ගෝලයා එපා වෙලා. ගෝලයා හැබැයි ප්‍රඥාවන්තයි. හාමුදුරුව පංගුවේ මේ පස් තැනකට පලා බෙදනවා. ඒක තැනකට නෙවෙයි. එයාට පංගුව බෙදනකොට ගෙදර මහත්තයට එහෙම බෙදන්න එපා. එක තැනකට නෙවෙයි පලා බෙදනවා. පස් තැනකට පලා බෙදනවා. ගෝලයා ඇවිල්ලා පංගුව දිහා බැලුවා. පස් තැනකට පලා බෙදලා එක තැනකට නෙමෙයි. ඵලයන් 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 කියන තියෙනවා. මෙතන ගෝලයා දැනගත්තා මේක. මේ ආම්දුරු කියන්නේ ඔබ ඵලයන් මෙහෙන් කියලා තමයි මේ කියන්නේ. ඵලයන් 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 කියලා බෙදුවා හැම තැනටම පලා. මෙයා තේරුම් ගත්ත මිනිහා ගියා යන්නේ. ඒ නිසා ප්‍රඥාවන්ත නුවණක් තියෙන කෙනෙක් සිතා බලන්න පුළුවන් කෙනෙක්මයි ජීවිතේ කලකිරෙන්නේ. කලකිරෙන කෙනාම තමයි අත්හරින්නේ. අත්හරින කෙනාම තමයි මේ නොබෙදෙන නිවන විභජනය කරන්න බැරි නිවන ඒ ආකාරයේ මනස පිහිටව අවබෝධ කරගන්න. දැන් මේ දේශනාවක එන්ඩ් එකට යනකොට පින්නතුනේ අර්ථ ඉන්නේ නැහැ. අර්ථ ශූන්‍ය වෙනවා. අර්ථ ශූන්‍ය වෙලා නිරෝධ වෙනවා. ඒකට කියනවා අර්ථ ශූන්‍ය වෙනවට කියනවා අරිහත්. අර්ථයක් ගත්තොත් අරිහත් නෙමෙයි. එයා රහත්. අරිහත් වෙනවා. ඒකට රහත් කිව්වොත් මිනිස්සෙකුට මුකුත් කියන්න බෑ. ඔය සමහර අය කියනෝනේ මම රහත් කියලා. එතකොට කියන්න බෑ. කවුරුත් රහත් තමයි. රහත් අරිහත් වෙන්න ඕන.
ඒ කාලෙත් හිටියනේ රහතන් වහන්සේලා කියාගත්ත පිරිස. බුදුහාමුදුරන් කාලේ හිටියා. ඒ කියන්නේ වෙනත් තීර්ථ කාගම්වල. මොකද බුදුදහමේ අරිහත් වුණා. ලෝකේ කවුරුත් තහත් අරිහත්. එතකොට බුදුවරු කියන කට්ටිය හැමතැනම හිටියා. සත් බුදුවරු එහෙම අපි අහලා තියෙනවා. එතකොට බුදුහාමුදුරු කවුද? බුදුන්ද? නෑ. සම්මා සම්බුදුන් වුණා. ඒ වචන අතර තියෙන සියුම් වෙනස්කම්. ඒ වෙනස්කම් වලින් තියෙන පරිපූර්ණ ගැඹුරු අර්ථයන්. ඉතින් ඕවා කිසිවක් දන්නේ නැති අය තමයි ඔය එක එක මේ වාද වේද හදාගෙන නිකන් රණ්ඩු සරුවල් දාගන්නේ. සියල්ල අතහැර ඔබේ ආධ්‍යාත්මය තුළ සුදුසුකම් ගොඩනගා ගන්න. උතුම් වූ ලෝකෝත්තර ධර්මයට වඩින්න. ලෝකෝත්තර ධර්මය කියන්නේ ලෝකයට සමාන නොවන නිසා ඒක ලෝකයෙන් ඈතර ධර්මයක් කියන එක පාවිච්චි කරේ. ලෝකයට සමාන කරන්න බෑ. ලෝකේ තියෙන කිසිම දෙයකට. මොකද ලෝකෝත්තර ධර්මයේ විඳින්න බෑ. ඒ නිසා ලෝකෝත්තරයි. විඳින්න බැරි නිසා ලෝකෝත්තරයි. ලෝකෝත්තර ධර්මය දකින්න බෑ. රූපයක් නැති නිසා ලෝකෝත්තරයි. ලෝකෝත්තර ධර්මයේ සංඥා කරන්න බෑ. දැන් බලන්න ඒක මහ පුදුම ගැඹුරු විෂයක්. සංඥා කරන්න බෑ කියන එක. දැන් බලන්න ඇස් වලට සංඥා එන්නත් පුළුවන්. කනට එන්නත් පුළුවන්. සමහරවිට නාසයට ගන්ධ වශයෙන් සංඥාවක් එන්නත් පුළුවන්. එතකොට කායික වශයෙන් ස්පර්ශ සංඥා එන්න පුළුවන්. මේ කිසිම අන්දමකින් සංඥා එන්න බෑ. ඒ වගේම සිතවිලි වශයෙන් ආකල්ප වශයෙන් සංඥා එන්න පුළුවන්. මෙන්න මේ වගේ සංඥාවක් එහෙම නැත්නම් අදහසක් අයිඩියා එකක් ආවා කියලා කියන්නේ. අන්නේ ක්‍රමයට සංඥාවක් එන්නත් පුළුවන් නේ මිනිස්සෙකුට යමක් පිළිබඳව නේද? එහෙම එනවනේ. එහෙමවත් එන්නේ නැහැ. ඒ නිසා ලෝකෝත්තරයි. මේක සංස්කාර වස්තුවක් නෙමෙයි. ඒ වගේම සංස්කාර කරන්නත් බෑ, හදන්නත් බෑ. කියන්නේ හිතලා මෙන්න මෙහෙමයි කියලා උත්තරයක් දෙන්න බෑ. හිතලා මෙන්න මෙහෙමයි කියලා මේකට උත්තරයක් දෙන්න බෑ. ඒ වගේම හදන්න බෑ. මේ ලෝකේ පවතින හැම දෙයක්ම සංස්කාරකයි. දැන් මේ විශ්වයේ යම් වායු ගෝලයක් හැදිච්ච නිසා, මේ ගහකොළ හැදිච්ච නිසා, ඔක්සිජන් හැදිච්ච නිසා, දියුණු ජීවීන් හැදිච්ච නිසා හැදිච්ච මේ විදියට මේ සංස්කාර වෙලා තියෙනවා. ඊරහඳ තාරකා ඔය හැම දෙයක්ම සංස්කාර. සත්වය සංස්කාර. මේ සත්වය ඇවිල්ලා මනෝභාවයේ කෙළඹගෙන දුක් විඳින මේ අපි මේ නිවන් දකින්න කියන මාතෘකාව කියන්නේ ඉහළම ලෝකේ තියෙන තලයක තියෙන සාකච්ඡාවක්. ඒ නිසා ඔබ වාග්යවන්තයි. මොකද මේක ඔබ ඉහළම මේ තියෙන සම්මන්ත්‍රණයට තමයි සහභාගී වෙන්නේ. ලෝකේ එක සම්මන්ත්‍රණ මේ වෙලාවේ තියෙනවා. නමුත් ලෝකේ තියෙන ඉහළම සම්මන්ත්‍රණයට ඔබ සහභාගී වෙනවා. ඒ කියන්නේ මානව සත්ව සංහතියේ තියෙන ඉහළම උච්චතම ඥාණයට මඟ පාද ගන්න කෙනෙක් ඔබ. මඟ සොයන කෙනෙක් ඔබ. ඉහළම ස්වභාවයේ ඔබ ඉන්නේ. ඉහළම සාකච්ඡාවේ, ඉහළම ගවේෂණයේ ඔබ සිටින්නේ. ඒ නිසා ලෝක සත්වයන් අතර ගලපා බැලුවාම ඔබ ඉහළම වේදිකාවේ සිටින පිරිසක්. අර බුදුවරු සමග සැසඳෙන්න, රහතුන් සමග සැසඳෙන්න අපි බලන පිරිසක්. මේ ලෝකයේ ඉන්න අනිත් මිනිසුත් එක්ක සැසඳෙන්න පිරිසක් නෙමෙයි. අන්න එතකොට තමයි අපිට අර ලෝකෙත් එක්ක සැසඳලා බලනකොට ඔබ ඉන්නේ ඉහළම වේදිකාවේ. නමුත් බුදුවරුන් එක්ක සැසඳෙන්න ගියාම තමයි අපිට අපේ අඩුපාඩු පේන්න පටන් ගන්න. අන්න ඒක නිසා අපේ අඩුපාඩු අපි නිවැරදි කරගන්න ආධ්‍යාත්මික වශයෙන්. දවසින් දවස තෝකම් කනේ ටිකෙන් ටික
ටිකින් ටික තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන් මේ ගමන යන්න. ගමනේ තියෙන උනන්දුවට අනුව තමන් ගමන සංවිධානය කරගනිවි. තමන්ට තියෙන ගමනේ තියෙන උනන්දුව අනුව තමන් ගමන සංවිධානය කරගනිවි. වැඩියෙන් දුක දැනෙනවා නම් ඉක්මනින් නිවන් දකීවි. බැලූ පැත්තේ පින්දුතුනේ අපි නිවන් මේ මාර්ගයේ සොයාගෙන යන කාලේ බැලූ පැත්තේ මට පිහිටක් පිලිසරණක් මට පෙනුන්නේ නැහැ. එතකොට ඉබේම මනස වැටෙනවා ධම්මං විනානත්ති සුඛානත්තා ධම්මං විනානත්ති සුඛානත්තා. දැන් ඔබට නම් පිහිට පිනිස පවතිනවා කියලා හිතන දේවල් ඇතිනේ. මගේ නම් පිහිට පිනිස පවතිනවා ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් තියෙනවා මට මාසෙට මෙච්චර හම්බෙන්නේ. ඒක මට පිහිට පිනිස පවතී. නැත්තම් අපේ මේ උර දණ්ඩ උස පුත්තු දෙන්නෙක් ඉන්නවා දූල තුන් දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ මේ ડોක්ටර්ස්ලා ලෝයර්ස්ලා උන්ට සල්ලි තියෙනවා. ඒ නිසා මට පිහිට වේවි. නැත්තම් මගේ බැංකු පොතේ මෙච්චර තියෙනවා ඉඩම් මෙච්චර තියෙනවා ඒව මට පිහිට පිනිස පවතීවි. එහෙම හිතෙනවද? නැත්තම් අපේ මහත්යට පණ තියෙනකම් මට ඉතින් පිහිටක් තියේවි. එහෙම හිතෙනවද? එහෙම හිතනව නම් වහාම මතක තියාගන්න ඒකට කියන්නේ ඉති බාලෝ විහඤ්ඤති. බාලය හිතන ක්‍රමයක් ලෝ ඒක. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං තමන්ට තමවත් නැහැ කෝ ධනය කෝ දරුවෝ කියලා අහන්නේ. ඉතින් පින්නතුනි මන් දන්නේ මගේ නුවණ ඉබේම හරි විදියට පිහිටලා වෙන්නේ නැති මට බැලූ වත මට කිසිම පිහිටක් තිබුණේ නැහැ. සමහර හාමුදුරුවෝ නම් මහාන වෙන්නේ සිවුර කරේ දාගෙන හිමීතරේ ඉගෙන ගන්නවා උපාධියක් දෙකක් කර ගන්නවා රස්සාවට සුසුකන් ටිකක් හදා ගන්නවා හිමීතරේ සිවුරට ආයිබෝවන් කියලා යන්න. ඕකනේ සිස්ටම් එක වැඩිපුරම. ඉතින් මටත් ඇවිල්ලා ගිහුවා උපාධි කරන්න අරක හම්බ වෙනවා මේක හම්බ වෙනවා අරක නොමිලේ හම්බ වෙනවා මම හැමතිස්සෙම කල්පනා කරා මම මොනෝ කරන්නද මම ඕක අරගෙන ගිහිල්ලා මොකද මට මම දෙයක් හොයාගන්නවා මිසක් ලෝකෙට පෙන්වන්න දෙයක්වත් ඊට පස්සේ මම අහන්න දෙන්නේ ඒව උගන්නන මිනිස්සු නිවන් දැකලාද කියනෝ නෑ ඒ සාහිතිකින් මොනවද කරන්න පුළුවන් අර වෙනස් කරානේ පින්නතුනේ මාර කියවන මම මොකද්ද උගත මනා ශිල්පයමයි මතු රැකෙනා කියන එක ඒක මම වෙනස් කළා මේ කොහොමද වෙනස් කරේ මතු රැකෙනා ශිල්පයමයි උගත මනා කියලා ඒක අනිත් පැත්තට ගියා ඒ කියන්නේ ඉදිරියේදී ඔබට අවශ්‍ය වෙන දේ ඔබ ඉගෙන ගන්න කියන එක ඒකේ අදහස් වෙන්නේ ඉගෙන ගත්ත දේ අනාගතයට උපකාර වෙනවා කියන එක නෙමෙයි. ඔබට අවශ්‍ය දේ ඔබ ඉගෙන ගන්න. මතු රැකෙන ශිල්පය තෝරගන්න ඔබ. මම තෝරගත්තා මම රැකෙන ශිල්පය එච්චරයි. මම රැකෙන කියලා කියන්නේ මමත් ඒ දුරු කරන ක්‍රමවේදය. Tamanට ආරක්ෂාවක් වෙනස පිට ආලෝකයක් වෙනස පවතන කෙනේ. ඒ වගේම මේ කොළඹ විශ්වවිද්‍යාලය ගහලා තියෙන ඒ කියමන. වැරදි. අලුත් දෑ නොතැනෙන જાතිය නොනගී කියලා නෙගටිව් පාර්ට් එකෙන් තමයි ඒක ගහලා තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලේ ගහලා තියෙන ඇතුල් වෙන තැන ඒකත් වැරදි අලුත් දෑ තනන ලෝකයේ ලෝ නගී කියලා ගහන්න තිබ්බනේ ලෝක දී දිනනවා කියලා ගහන්න තිබ්බනේ ඕක මේ පොසිටිව් පැත්තට අරක නෙගටිව් ඉතින් අලුත් දෑ නොතනන જાතිය කියලා ගහන්නේ තනන්න නැති જાතිය එතකොට ඒක නෙගටිව් පැත්තට යන්නේ ඉතින් ඇත්ත ඉතින් ඒක තනන්න නැති පැත්තට ගිහිල්ලා තියෙනවා තනන්න නැහැ ඊට පස්සේ ඉතින් නගින්නෙත් නැහැ ලෝකේ දියුණු වෙන්නෙත් නැහැ ඒ නිසා ඒවා ධනාත්මකව ප්‍රකාශ කරනවා මේ රටේ අනාගත ප්‍රකාශනයන් කරපු අය ඉන්නවා රටට අහිත පිණිස ප්‍රකාශ කරන ඒ තමයි නෙගටිව් ප්‍රකාශ කරපු මිනිස්සු හිත පිණිස ප්‍රකාශ කරපු අය ඉන්නවා මම දකින්නේ ආතර් සී ක්ලාක් මහත්තයා කොට්ටක් හොඳ කෙනෙක් උතුම් කෙනෙක්. මේ මිනිස්සයා කියන 2025 වගේ වෙනකොට කෙරේද නොකරේද දන්නේ නැහැ. මම දැක්ක කොයි බාහිර තැනක කියලා තියෙනවා. ශ්‍රී ලංකාවේ මිනිස්සු කුඩා යානා හදාගෙන
කුරුමිනිය වගේ අර මොටර් සයිකල් වගේ අහසින් එහා මෙහා යනවා කියලා 2025 වෙනකොට දැන් හැබැයි 2022යි යෝදේ තාම කුරුමිනියෙක් තියා මේ නිකන් මේ බත් කූරෙක්වත් හදලා නැහැ. ඒක කෙරේද නැද්ද කියන්න බෑ එකපාරට දැනුත් අර ඩ්‍රෝන වගේ යානාවන් වලින් වෙන රටවල් වල සොයා බලමින් තියෙනවනේ කුඩා යානා බයික් යානා වගේ දේවල් වලින් ඒකට ඉස්සරහට එයි. නමුත් ඒක තමයි හොඳ පොසිටිව් අදහස්. ජීවිතේ එහෙම දේවල් දුන්නාම තමයි ඒ මනුස්සයා කවදාක හරි ගොඩ නැගෙන්නේ. මම අහලා තියෙනවා අර ජැකී චෑන් කියන මනුස්සයාගේ ජීවිත කතාව බලද්දී ටීවී එක ඔස්කා සම්මානයක් උළෙලක් බලමින් ඉන්න වෙලාවේදී තමාගේ පුතාගෙන් අහනවලු පුතා ඔයා කවද්ද ගන්න මේ වගේ සම්මානයක් අතට. ඉතින් තාත්තට කියනවා කොහොමද තාත්තේ අපි ඕව ගන්න අපි මේ කොමඩි ෆිල්ම්ස් පොඩ්ඩක් කරගෙන ඉන්නේ අපි කොහොමද ඔය සම්මානයක් ගන්න කියලා. නමුත් මේ මනුස්සයාගේ හිත ඇතුල් වෙනවා විශාල දෙයක් විශාල පරිවර්තනයක් ඇතුල් වෙන නිසා නෙගටිව් අදහස් ඇති කරන්නේ නැතුව මිනිස්සුන්ගේ හිතවල හැමතිස්සෙම පොසිටිව් අදහස් ඇති කරන්න ඕන. හදවතින්ම ඒක තමයි වැදගත්. මේ පාරේ යන ශාස්ත්‍රකාරියක් මගේ පොසිටිව් අදහසක් ඇති කරානේ. ඔය ගිහි කාලේ ආතප්පාතක් නැතුව ඔහේ ඉන්නකොට ශාස්ත්‍රකාරියක් ඇවිල්ලා ඉන්න මාත්‍යා සාත්‍රයක් කියන්නේ කියලා නේද? මං කිව්වා ඕන්නේ ඔය හැමදාම කියන්නේ එකම ටිකනේ කියලා මං අයින් කරා. අයින් කළා නෑ මාත්‍යා සල්ලි ඕන්නේ නෑ ඉන්න ශාස්ත්‍රය කියන්නේ කිව්වා. ඊට පස්සේ මේ බේරෙන්න බැරි මම කිව්වා මේ දුන්නාත බලන්න කියලා. ඉතින් කිව්වා මාත්‍යා මේම හිටියට ලොකු තැනකට යනවා. මාත්‍යා සෑහෙන්න ලොකු තැනකට යනවා. ඕමම කියනවා. කියනවල ඉතින් මම අවසානයේ කිව්වා ඉතින් කීයක් හරි ගන්න ඔය වගේ කතා කියනවනේ. කියලා මම ඉතින් ඒක නිකන් නිග්‍රහයට වගේ ලක් කළා. ලක් කළාම කිව්වා මාත්‍යා සල්ලි එපා. සල්ලි ඕනේ නෑ මේක තියාගන්න කියලා මම මුදලක් දුන්නා. නෑ මාත්‍යා එපා කිව්වා සල්ලි. ඉතින් මන්ට ওই විදියට 3 වතාවක්ම ප්‍රතික්ෂේප කරා මුදල්. 3 වෙනි වතාවත් ප්‍රතික්ෂේප කළාට පස්සේ මට හිතුණා හිත ඇතුලෙන් නෑ මේ මිනිස්සයා කියන්නේ නැත්තේ ඇත්තක්. ඒ කියන්නේ සල්ලි නෙමෙයි මෙයා මුල් කරගත්තේ. මෙයා යම් කිසි ඇත්තක් කියලා තියෙනවා ශාස්ත්‍රයක් කියලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මට හිතුණා මේ කියන කතන්දරේ මොකක් හරි ඇත්තක් තියෙනවා කියලා. අන්න ඒ වගේ ඊට පස්සේ ජීවිතේ යම්කිසි බලයක් ඇති කරනවා. මට කොහෙට ගියත් ප්‍රශ්නයක් නැහැ මට වරදින්නේ නැහැ. මට ඒ හැකියාව ලැබෙනවා කියලා. මේ වගේ දේවල් තියෙනවා. ඒ වගේම ඔබටත් කියන්න තියෙන මේ ධර්මය අසනවා නම් හොඳින් අසනවා නම් ගැඹුරින් අසනවා නම් මනාකොට අසනවා නම් ඔබට නොබෝ කලකින්ම මේ සත්‍ය අවබෝධ වෙනවා. හැබැයි සතියට එක දවසක් නම් බණ අහලා වැඩක් නැහැ. ජීවිතය අවබෝධ කරගත්තා අපිට කතා කරනවා. මම නොනවත්ව අපේ හාමුදුරනේ දවසට පැය 8 බණ ඇහුවා. පැය 9 10ක් ඇහුවා. විමසුවා. මට මාසයයි ගියේ 2යි ගියේ 3යි ගියේ මට අවබෝධ වුණා. ඕනනම් එහෙම අය ගෙනල්ලා මම මෙතන ඉස්සරහා කතා කරවන්නත් පුළුවන් ඒ අය. ජීවිතය අවබෝධයට පත් කරගත්තා කියලා. ඇයි අපිට ජීවිතයක් සාමාන්‍යයෙන් ජීවිතයක් ජීවත් කරවන්න පැය 8ක වැඩ කරන්න පුළුවන් නම් අනුන්ට ගිහිල්ලා තමන්ගේ මුළු ආත්මයම තේරුම් ගන්න දවසට පැය 8ක් ධර්මය අහන්න ධර්මය විමසන්න බැරියයි. පෙන්නතුනේ අපි කළා එහෙම නොකරලා අවබෝධ වුණා නෙමෙයි අපිට මේ කෙනෙක් හිතාගෙන ඉන්න පුළුවන් නිකන් බැලු බැලමට පේන්නේ නිකන් ආනන්දාවඳුර මේ උඩින් නිකන් ඉතින් එක්ක අවබෝධ වෙන්නේ නැද නැත්නම් අවබෝධ වෙලා වගේ බොරු කියනවා නැති කියලා. අපේ පසුබිම ඇතුලේ අපි කරපු දේ ඒ සමයේදී ඒක දන්නේ අපි. ඔළුවෙන් හිටගෙන බණ ඇහුවා, දත් මිටි කාගෙන බණ ඇහුවා, හක්කට ලී දාගෙන ධර්මයේ විමසුවා, සක්මන් මළුවේ
පැය ගණන් සක්මන් කරමින් ධර්මයේ හෙව්වා. නිහඬ පරිසරයක ධර්මයේ හෙව්වා. පාරේ තියෙන දකින්න දෙයක් එක්ක ජීවිතයේ ධර්මයේ හෙව්වා. Tamanට ලැබෙන නිന്ദා අපහාස ගැරහුම් එක්ක Taman ධර්මයේ ඇහුවා. Taman වැටෙන පීඩණයටපත් වෙන තැන් එක්ක ධර්මයේ මතු කරගත්තා. මේ හැම තැනකම පුබුදවල තමයි එක මොහොතක සියල්ල විද්වංශනය කරමින් දුර වෙන මේ විශාල ආලෝකය දැක්කේ. එහෙම නැතුව මේ චීස් බටර් වගේ රෝස මල් යහනාවල් වලින් වගේ මේ පහසුවෙන් මේ කාබු බීපු දෙයක් ඇඟට ජීවිතයට ඇතුල් කරගත්ත දෙයක් නෙමෙයි. මනුෂ්‍යයා තුල පවතින මානව ශක්තිය උපරිමයට එනවා කියන්නේ එයා හරි බුද්ධිමතෙක්. මානව ශක්තියේ තියෙන ඉහළ පරිණත භාවයකටපත් වීම. එතනින් එහාට මේ මනුෂ්‍යත්වයේ ඉක්මවාලු උත්තරීතර මනුෂ්‍යත්වයට යනවා කියන්නේ අතිශය දුර්ලභ දෙයක්. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මහත්තයා කියන්නේ මොන තරම් ගවේෂකයෙක්ද? එතුමා අතිශය සියුම් කාරණා මනසේ පුදුම හිතන කාරණා හොයාගෙන එයාගේ පොත්වල තියෙනවා ලියලා. මානසික ලෝකයේ පියා හැටියට ගොඩක් අටින කෙනෙක් හැටියට ගරු කරන කෙනෙක් නේ එතුමා. නමුත් මට තේරුණ දෙයක් තමයි එයා ඒක අර සංකීර්ණ දේවල් කියලා තියෙන එක ඇත්ත. මම හොද්දට බැලුවා මේ මිනිස්සේ නිවන් දක්ලාද කියලා. කියෝ බැලුවා මේ මිනිස්සෙන් Nirodhe ගැන කතා කරන්න පුළුවන් ශක්තියක් තියනවාද කියලා. Nirodhe ගැන කතා කරන්න ශක්තිය නෑ. ඒ කියන්නේ මම නිවන් දැකලා නෑ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මහත්තයා නිවන් දැකලා නෑ. තේරුණාද? අරක මං වගේ කරනවා. ඒ නිසා තියෙන දේ මං වගේ කරනවා නැති දේත් නෑ කියලා කියනවා. ඒ කියන්නේ මටවත් හිතන්න බැරි මහා බුදුම සංකීර්ණ ගැඹුරු කාරණා මානසික විග්‍රහය මේ දවස්වල කරලා තිබ්බා. මම දැක්කා. හැබැයි නිවන් දැකලා නැහැ. ඒ වගේම මේ සමාජයේ ඉන්න ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. අතිශය මානසික විග්‍රහයන් කරන්න පුළුවන්. Nirodhe ගැන කතා කරන්න බෑ. පින්නතුන මේ කතාව කියලා දිනන බුදුහාමුදුරන් කාලේ ත්‍රිපිටකය හදාරපු ත්‍රිපිටක ධර්මයේම හොඳට මනා කටපාඩම් කරගත්ත ඒ කියන්නේ බුදුහාමුදුරු දේශනා කරපු අභිධර්මය සහ සූත්‍ර විනයන් ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන කෙනෙකුට ඒ කොටස් තුන පිළිබඳව අවබෝධයක් තියෙනකොට ත්‍රිපිටකය කියලා කියනවා. නමුත් ත්‍රිපිටකය කියලා පොතක් අච්චු ගහිලා නැහැ. ඒ අයට කියන ධර්මදර පිරිස විනයදර පිරිසක් හැටියට. නමුත් මේ අභියෝග කරනවා ධර්මය අවබෝධ කරගත්ත කෙනාටත් වඩා හොඳට මට බණ කියන්න පුළුවන් කියලා. බුදුහාමුදුරු ගෙන්නුවා. එන්නලා බණ කියන්න කිව්වා. අර ධර්මදර එක්කෙනා හොඳට කියනවා විග්‍රහ කරලා ලස්සනට ලොකුවට. හැබැයි ඒ වගේ ලස්සන විග්‍රහයක් බෑ මේ අනිත් ධර්ම අවබෝධය කරගත්ත උත්මයට. ඊට පස්සේ ඒ ටික ඔක්කොම කියාට පස්සේ කියන ඔය කිව්වේ ලෝක ස්වභාවය ගැනනේ. අර ධර්මදර එක්කෙනාට කියන්නේ. ඔය කිව්වේ මෙච්චර වෙලා ලෝක ස්වභාවය ගැනනේ. දැන් කියන්න බලන්න ලෝක නිරෝධය ගැන. Nirodhe ගැන කතා කරන්න ගිහපු ගමන් පටලැවෙනවා. ඔන්න මතක තියාගන්න ධර්මදර කෙනෙක් සහ ධර්ම අවබෝධය කරගත්ත කෙනෙක් හොයාගන්න පුළුවන් අවස්ථාව. මම හොඳට බලන්නේ ඒකයි. Nirodhe ගැන කියන්න බලන්න. අන්න අනා ගන්නවා පටලැවෙනවා. නිවන් දැක්ක නැති කෙනා හොයාගන්න පුළුවන් මට ඔන්න ඕ ක්‍රමයට. Nirodhe ගැන කියන්න බලන්න ඒකට නම් බොරු කරන්න බෑ පිටුතුරු. කටපාඩම් කරගෙන ඇවිල්ලා කොයින් හරි තියෙන දේ ඒව කියන්න බෑ. තේරුණානේ? ඒව කියන්න බෑ ඒක. දැන් මේ බණ ටික අහගෙන හිටලා සමහර අය හිතනවා මේ විදිහට මහාමුදුරුව මේ දරන මතේම මම කිව්වහම මහාමුදුරුව හා කියයි. නෑ පිටුතුනේ. එහෙම හා කියෙන්නේ. මොකද හේතුව මගේ මේ උදරයේ ඉඳලා උඩට මතුවෙන ස්වරයේ ඝණය රිද්ම් එක එකක්. තව කෙනෙක් ඒක මතක තියාගෙන ඒක රිද්ම් කරනකොට ඒකෙන් එන රිද්ම් එක තවත් එකක් දෙකක්. ඒක හොඳට අහු වෙනවා පිළිතුරේ. ඒසල ලෝකයේම අසත්‍ය කරන්න පුළුවන් කමක් නැහැ.
ඊට පස්සේ අර විනය මේ ධර්ම අවබෝධය කරගත්ත උත්මයට ප්‍රකාශ කළාම ගෙදර දොරේ ඉවතලන සංකල්ප මිලදී ගනු ලැබේ. ගෙදර දොරේ ඉවතලන දෘෂ්ටි මිලදී ගනු ලැබේ කියලා වාහනයක් ගියොත් ෂෝක් මෙතනින්. ඒ වුණොත් මේ කට්ටිය ඔක්කොම යවනු අනතේට. ඔය තියෙන පරණ ඒවා පරණ සංකල්ප වරද දෘෂ්ටි ටික ඔක්කොම ඒකට විකුණලා දැන් දීලා එන්න කියලා. ගෙදර දොරේ ඉවතලන අර ස්වාමීන් වහන්සේට Nirodhe ගැන කතා කරන්න කිව්වාම අර අවබෝධයටපත් වෙච්ච උත්තමයා Nirodhe ගැන ලස්සන විග්‍රහයක් කළා. එතකොට අර ධර්ම භික්ෂුන් වහන්සේ සීරෝ වුණා. දැන් මාත් එක්ක ඔය ධර්මදර ඉන්න කට්ටිය ඉන්නවනේ. එනවා. ඒගොල්ලෝ හිතන ඒගොල්ලන්ට පුළුවන් වෙයි කියලා. ටිකක් වෙලා යනකම් ඉඳලා ඉවර වෙලා එක තැනකින් අල්ලලා ප්‍රශ්නයක් ඇහුවොත් හරි පොඩ්ඩක් කරකවල ගස්සලා තිබ්බොත් ඒ ප්‍රශ්නයක් අහලා හිර වෙලා ඇස් වලින් කඳුළු පයින්නවා. එන්නේ නැහැ. ඒ නිසා ධර්ම දැනුමට බෑ පෙනුතුනේ ලෝකෝත්තර අවබෝධයට අභියෝග කරන්න. ඒකනේ සමාජ සම්මතයේ වචනයක් කියන්නේ ඕක හරි ලෝකෝත්තරය කියලා. මටත් ඒ වචනේ කිව්වට කමන්නේ. තේරුණානේ? ඕක හරි ලෝකෝත්තරය කියලා වචනයක් තියෙනවා. ඒක හරි වැඩක්. ඒ කියන්නේ ඒක සමාජයේ ඒක හැදුනේ බේරෙන්න බෑ කියන එකනේ. තේරෙනවද? එයත් එක්ක බේරෙන්න බෑ කියන අදහස තමයි ඒකෙන් අදහස් වෙන්නේ. දැන් ඒක පාවිච්චි කරන්නේ වැරදි තැනකට මිනිස්සු. නිකන් අර ඒක කටකාර මිනිස්සෙකුට එහෙම නැත්නම් රවට්ටන්න බැරි කෙනෙකුට සමහරලාට ඒක භාවිතා කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒ වහරවල් එකතු වෙන්නේ මොකක් හරි අක්හරි හේතුවක්. නොකරන වැඩක් කියනකොට සමාජ පාවිච්චි කරන්නේ මොකද්ද? නොකරන දෙයක් කියන විට කරන්න බැරි දෙයක් කියවන විට එයාට පාවිච්චි කරන වචනේ මොකද්ද? බන කියන්න එපා. ඒ කියන්නේ හාමුදුරුවෝ ප්‍රැක්ටිකලි කරන්න බැරි දෙයක් කියවනවා කියන එක සමාජයේ තේරුම් අරගෙන ඉවරයි. සමාජයේ තේරුම් අරගෙන ඉවරයි. කරන්න බැරි දෙයක් උන්වහන්සේලා කරන්නේත් නැති. අපිටත් කරන්නත් බැරි. සමාජයේ කෙරෙන්නේත් නැති දෙයක් මේ කියවනවා කියලා කියන නිසා තමයි බන කියන්න එපා කියලා කියන්නේ. මේ ධර්මයේ තේරුම් ගන්න වෙනුතුනේ ධර්මයේ තේරුම් ගන්නතහම සම්මුති එකක්වත් වෙනස් කරන්න එපා. සම්මුති ඔක්කොම කරන දේවල් කරගෙන යන්න. ඔබ ආධ්‍යාත්මිකව සියල්ල අතහරින්නත් එපා අල්ල ගන්නත් එපා. ඒක තමයි අතහරින ක්‍රමය. අල්ල ගැනීමත් අතහරින්න අතහැරීමත් අතහරින්න. ඒ කියන්නේ අල්ල ගන්නත් එපා අතහරින්නත් එපා. අන්න ඒකයි ඒකේ තේරුම. අල්ල ගැනීමත් අතහරින්න අතහැරීමත් අතහරින්න. දැන් ඕක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඕක ගැන ගැඹුරින් විමසන්න. අතහැරීමත් අතහරින්න අල්ල ගැනීමත් අතහරින්න. ඕක ගැඹුරින් විමසන්න. ඕක තමයි Nirodha. මොකද Nirodhe අහු වෙන්න දෙයක් නැහැ. නමුත් Nirodhe ගැන හිතන්න තමයි දෙයක් තියෙනවා. ගැඹුරින් අවධානය යොමු කරන්න දෙයක්. ඒ අවධානය යොමු කරනකොට ඔබ අර Nirodhe කරා පැමිණෙනවා. එහෙනම් ඔබ පුරුදු කරන්න ඕන. අල්ල ගැනීමත් නොවේයි අතහැරීමත් නොවේයි. අන්න ඒක තමයි ශාසන ධර්මයේ අතහැරීම. එතකොට මොකද්ද කරන්න ඕන? කරන්න දෙයක් නෑ. එහෙනම් නොකර ඉන්න තියෙන්නේ මොකද? වැරදීනේ. කරන්න දෙයක් නෑ කියන එකේ නොකර ඉන්න ඉඳීමක් කොහොමද තියෙන්නේ? නොකර ඉන්නමයි කියන එකේදී ක්‍රියාවලියක් එකතු වෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ කියලා කියන්නේ නොකර ඉන්නවා කියන එකක් නෙවෙයි.
මොනවා ඉතින් දැන් කියනවා තේරෙන්නේ නැහැ ආමුදුරෝ කියලා. ඉතින් තේරෙන්නේ නැති එක තමයි අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. මොකද්ද අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේ? තේරෙන්නේ නැති එක තේරුම් ගන්න උත්සාහ කරනවා. එතකොට යම් කිසි දවසක සම්පූර්ණයෙන්ම තේරෙන්නේ නැති අවස්ථාවකටපත් වෙනවා. එතෙන්ට කියනවා අවේදිතයි කියලා. විඳින්නේ නැහනේ. ඉතින් තේරෙන්නේ නැහැ කියන එක තමයි විඳින්නේ නැහැ කියන්නේ වෙනුතුනේ. විඳින්නේ නැහැ. එහෙමනම් මේ ලෝකයේ දකින්නවා දකලා ભેදනය කරන්න. ඒ කියන්නේ තෝරන්නේ. දැන් තේරෙනවා කියන වචනේ මොකද්ද? තෝරනවා. මේක මෙහෙමයි, මේක මෙහෙමයි, මේක මෙහෙමයි, මේක මෙහෙමයි. තෝරන්න නැතුව බලනවා. තේරෙන්නේ නැහැ. ඉතින් ලේ ලස්සනට බලනවා. හරියතුන් වහන්සේලා මේ සමාජයේ දිහා බලනවා. ಜಾති වශයෙන් බෙදන්නේ නැහැ, ආගම් වශයෙන් බෙදන්නේ නැහැ, කුල වශයෙන් බෙදන්නේ නැහැ, රටවල් වශයෙන් බෙදන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඉතින් මට කියන්න තියෙනෙත් ඕක. මට මේ ලෝකෙ දිහා බලලා තේරෙන්නේ නැහැ. මම තෝරන්නේ බෙදන්නේ. ඔක්කොම එකයි කියන්නෙත් නැහැ, ඔක්කොම වෙනස් කියලා කියන්නෙත් නැහැ. ලෝකෙට නිර්වචන ලබා දෙන්නෙත් නැහැ. ලෝකේ අත්හැරිය කෙනෙක්. ලෝකෙ කොහොම වුණත් ඒක ඇති වැඩකුත් නැහැ. ඉතින් බෙන්නතුනේ මේවා නුවණින් තේරුම් ගන්න ඕන දේවල්. දැන් මේවා කියවලා මගේ කටත් රිදෙනවා. කියවලා මගේ කටත් රිදෙනවා. ඉතින් මේ ගොංකම අතහැරෙනකන් කරත්තේ අදිනවම තමයි. ඔබ මේ ධර්මය ගැන හිතලා ඔබේ ගොම්කම අතුරුදහන් වෙච්ච දවසට ඔබ කරත්තේ බිමින් තියනවා. එදාට ඇවිදගෙන යන්නේ ගොනෙක් නෙමෙයිනේ. ආර්ය ශ්‍රාවකයෙක්. අන්න එයාට ඡායාව අනපායනේ. හේවණැල්ල පිටිපස්සෙන් එනවා වගේ බරක් තමයි දැනෙන්නේ. හේවණැල්ලේ මංචාඩි කීයක් බරයිද? අන්නේ බර ගෙදර ගිහිල්ලා කිරලා හොයන්න. ඒ කියන්නේ අර බර කිරන මැෂින් එක මේ හේවණැල්ල තියෙන පැත්තට තියලා ඔය තමන් ඉස්සරහට යන්න. ඉස්සරහට ගිහලා හේවණැල්ල බර කිරන එක උඩට වැටෙනවා. එතකොට මැනලා මට බර කීයද කියලා කියන්න ඕනේ. හොයන්නේ ඒක එහෙම පරීක්ෂා කරලා බැලුවට ප්‍රශ්නයක් නැහැ. ගෙදර ගිහලා ඒක කරලා බලන්න. අප්පමාදේන සම්පාදේත. ඔබට සැබෑ ලෙස ඔබේ ආත්මය ඔබ බේර ගන්න කැමති නම් සත්‍ය අවබෝධ කරගන්න ඕන. නැත්තම් මුලා වෙලා මේ ලෝකේ තියෙන දේවල් වලට පෙරේත කරලා, මේ ලෝකේ තියෙන දේවල් එක ගැටිලා, මේ ලෝකේ තියෙන දේවල් එක්ක වෛර කරගෙන, මේ ලෝකේ තියෙන දේවල් එක්ක ඉරිසියා කරගෙන පෙරේතයෝ වෙයි, භූතයෝ වෙයි, කබරයෝ වෙයි, ඇටිකිත්තු හූනෝ වෙයි, ආයි මිනිස්සු වෙයි, අපායට යයි 31 තලයේ සැරිසරයි. ඉතින් මේක මහා වේදනාකාරී ප්‍රශ්නයක් බවට පත් වෙනවා. වැරදි චින්තනය නිසා වැරදි තැන් වලට යනවා. නිසා හරි සම්‍යක් සංකල්පනා, සම්‍යක් දෘෂ්ටිය ඇති කරගන්න. එතකොට ජීවිතේ තමන්ට වාසනාවන්ත තැනක් බවට, සොඳුරු දිය තැනක් බවට, දිව්‍ය ලෝකයක් බවට, උපත්ති භාවයන් පවා සැනසිලිදායක තැනක් බවට පත් කරගන්න. ඔබට වාසනාව භාග්‍ය ලැබෙනවා. ඔබේ සිතමයි අපායටත්, දිව්‍ය ලෝකයටත්, නිවනටත් හැදෙන්නේ, ගොඩ නැගෙන්නේ. හිත හදාගන්න. සචිත්ත පරියෝදපන. ඒතම් බුද්ධානුශාසන. හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. අද දවසේහි අපේ පින්වත් දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ ඒ රාජපක්ෂ පින්වත් මහත්මිය, ප්‍රධාන පවුලේ පින්නතුන්, ඒ ජනිත රාජපක්ෂ සහ උපේන්ද්‍ර රාජපක්ෂ පුතුණුවන් දෙදෙනාත් එරන්දි නානයක්කාර හා භාග්‍යා චතුරංගනී ඇතුළේ පවුලේ සියලුම දරුවන් ඒක රාශි වෙලා මෙවර කටින මහා පුණ්‍යෝත්සවයේ දායකත්වයක් දක්වමින් කටයුතු කරන පින්නතුන් අද දායකත්වය දක්වමින් කටයුතු කළා. ඒත් අංගේ අරමුණු බවට පත්වන්නේ මේ වස්සාන කාලය පුරාවට
මේ ආරාමේ වැඩ සිටීමෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කර පැමිණිපිටිය ආනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ධර්ම සේවා මනා කොට සිද්ධ කර ගැනීමට තුන්වන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා එතුමිය ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම දැනට 94 වන විහි පසුවන ශ්‍රී වර්ණසිංහ තමගේ මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ කායික මානසික සුවය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා. ඒ වගේම අයෝමි රාජපක්ෂ මිනිපිරියට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පවුලේ සෑම සිළු දෙනාටම කටින පින්කම සාර්ථක කර ගැනීමට නන් අයුරින් උපකාර කළ සෑම සිළු දෙනාටමත් රටවාසී ලෝකවාසී සෑම සිළු දෙනාටමත් සද්ධර්මයේ ශ්‍රවණය කරන හැම දෙනාටමත් රෝග පීඩාවන්ගෙන් වැළකී නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපාතරෙන් සමුගත් එම් පින්නතුන්ගේ පියාණන් වහන්සේ එහෙම නැත්නම් ස්වාම පුරුෂයා වශයෙන් ඥාතීත්වයෙන් සිහිපත් කරන ඒ විජිත රාජපක්ෂ පින්වත් මෙතුමන්ට සාංශාරික වශයෙන් අඳුරක සිටිනං ආලෝකයට පැමිණේවා සැපයෙන් සැපයටපත් වේවා කල්යාණ මිත්‍රත්වයේ මුණ ගැසෙත්වා ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමින් වංශ පරම්පරාගත ඥාතීන්ටත් පින් අනුමෝදන් කරනවා. ඒ සියලු සත් ප්‍රාර්ථනා ඇතුව අද දවසේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කළේ රාජපක්ෂ පින්වත් මහත්මිය සහාය පවුලේ පින්නතුන් ඒ හැම දෙනාගේම උත්තිංග සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵල සිද්ධ වේවා. මනාකොට තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කටින පූර්ණ උත්සවය සඳහා දායකත්වයේ ධර්මයෙන් ස්වාමින් වහන්සේ මනාකොට උන්වහන්සේ වෙනුවෙන් කටයුතු කර බවත් ඒ පිළිබඳව චිත්ත ප්‍රසාදයක් අපි දක්වමින් මේ කටිනානිසංස බලයත් එතුමියගේ ජීවිතයට ලැබිලා එතුමියටත් තව තවත් ධර්මයෙන් ආලෝකයේ බැබලීම ලැබේවා ආයුර ආරෝග්‍ය සම්පත් ලැබේවා දීර්ඝායු සම්පත් ලැබේවා කියලා ඒ රාජපක්ෂ මෙතනියටත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණයට පැමිණි ඔබ සෑම දිනාටමත් ඒ වගේම මේ පුණ්‍ය කටින මාසෙහි නන් අයුරින් දායකත්වයේ දක්වමින් කටයුතු කරපු හැම දිනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයේ සීල යහපත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අභිවාදන සීලෙස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ඤතු සම්බුදු සරණ වේවා සෝපත් වේවා සෝපත් වේවා සෝපත් වේවා.